අයිබෝවන් ඉතින් අද සාකච්ඡා කරන්න හදන්නේ 10 ශ්‍රේණියේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියන පාඩම. මේකෙදී අපි කතා කරනවා සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? සහ තවත් ඝන වස්තුවක් විදිහට අපි ප්‍රිස්මය ගන්නවා. ප්‍රිස්මයේ කොහොමද පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ සහ පරිමාව හොයන්නේ කියලා. ඔන්න ඔය කොටස් දෙක තමයි දැන් අද සාකච්ඡා කරන්නේ. ඉතින් මේ කොටස් ටික සාකච්ඡා කරන්න මුලින් අපි අඳුරගෙන ඉන්න ඕනේ සිලින්ඩරයක් කියන්නේ මොකක්ද, මොන වගේ එකක්ද. ඊට පස්සේ ප්‍රිස්මයක් කියන්නේ මොකක්ද, ඔන්න ඔය කොටස් ටික අඳුරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම පාඩම කොටස් දෙකකට බෙදා ගන්නවා. අපි ඉගෙන ගන්නේ පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව නිසා මම මේක කොටස් දෙකකට බෙදා ගන්නවා. වර්ගඵලය සහ පරිමාව කියලා. වර්ගඵලය සහ පරිමාව කතා කරද්දී මම නැවත මේ දෙක කොටස් වලට බෙදා ගන්නවා. අපි ඝන වස්තු දෙකක් ඉගෙන ගන්න නිසා සිලින්ඩරය සහ ප්‍රිස්මය කියලා. පළවෙනියට සිලින්ඩරය ගමු. සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හොයමු. ඊට පස්සේ ප්‍රිස්මය ගමු. ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය හොයමු. ඊට පස්සේ ආපහු ඔය ඝන වස්තු දෙකම අරගෙන ඒ වගේ පරිමා වෙන වෙනම හොයන්නේ කොහොමද කියලා කතා කරමු. බොහොම ලේසි වැඩක් කරන්න යන්නේ. මේක හොඳට මතක තියාගන්න. මේක විභාගෙට එන කොටසක්, O level විභාගෙට එන කොටසක්. 10 පන්තියේදී මේ ඉගෙන ගන්න පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියන එක දැන් මේ අපි 10 තුන්වෙනි වාරයේ ගෙවන්නේ අවසාන කාලේ. ඉතින් මේ පාඩමම නැවත තවත් අලුත් පාඩම් දෙකක් විදිහට 11 පළවෙනි වාරයේම ඔයාලට හම්බ වෙනවා. ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියලා 4 වෙනි පාඩම සහ ඝන වස්තු වල පරිමාව කියලා 5 වෙනි පාඩම විදිහට 11 පන්තියේ පළවෙනි වාරයේදීම. ඉතින් එතනදී ඔයාලා අලුත් ඝන වස්තු තුනක් ඉගෙන ගන්නවා. පිරමීඩය, කේතුව සහ ගෝලය කියන අවස්ථා තුනයි කතා කරන්නේ. එතකොට නැවත මේ දෙකේ ඉගෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක හොඳට ඔලුවට දාගන්න වැඩි වෙන්නේ කොහොමද කියලා. ඔය දෙකයි 11 ඉගෙන ගන්න තුනයි. ඔක්කොම ඝන වස්තු පහක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද, පරිමාව හොයන්නේ කොහොමද කියලා ඔයාලා දැනන් ඉන්න ඕනේ. ඒ නිසා හොඳට අවබෝධයෙන් ඉගෙන ගන්න. දැන් 10 අන්තිම ටික කියලා තාම 10 කියලා අතෑරිය හැකි කොටසක් නෙවෙයි මේක. මොකද 11 පළවෙනි වාරයට ඇටච් වෙන්නේ මෙතන ඉඳන්. ආයෙ නිකමටවත් මේවා ගැන කතා කර ඉන්නේ නැහැ. මොකද 11 දී අපිට කතා කරන්න දින 3ක් තරම් කතා කරන්න පාඩම තියෙනවා. එක දවසක් මනෝ පිරමීඩය කතා කරන්න, දවසක් මනෝ කේතුව කතා කරන්න, දවසක් මනෝ ගෝලය කතා කරන්න. එතකොට ওই ටිකට දින 3ක් අපි වෙන් කරද්දී අපිට කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. නැවත ආයෙ 10 ඉගෙන ගන්නනේ කියලා මේ කොටස් එක කතා කරන්න. දැන් 10 තුන්වෙනි වාරේ මේ අවසාන කාලේ ඉතින් ඒ නිසා හොඳට අවබෝධයෙන් ඉගෙන ගන්න මේ කොටස් ටික. මම මුලට ඔයාලට පෙන්නන්නම් සිලින්ඩරයක්. අපි සිලින්ඩරයක් නේ ගමු කිව්වේ. අපි මුලටම ලියමු මාතෘකාවත් සිලින්ඩරය කියලා. කියන මාතෘකාව සිලින්ඩරය. 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 මේ දින දරුවෝ ගියත් සිලින්ඩරයක්. මෙන්න මේක සිලින්ඩරයක්. සැමන් ටින් එකක්. ඒ වගේ හැඩයට තියෙන මෙන්න මේ වගේ එකට අපි කියව සිලින්ඩරයක්. මේ සිලින්ඩරේ බලන්න පෘෂ්ඨ මොනවද තියෙන්නේ කියලා, පැති මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තට වෘත්තයක් තියෙනවා. සහ ඒ වගේම මේ පැත්තට වෘත්තයක් තියෙනවා. වෘත්තාකාර පෘෂ්ඨ දෙකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙහෙම තව දැන් මේ වෘත්ත ගත්තොත් ෆ්ලැට් තල රූප. ඒකයි වෘත්තයක් කිව්වේ. වෘත්ත කිව්වේ තල රූපමේ. ඊට අමතරව වක්‍රාකාර වෙන මෙහෙම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. මෙන්න මේකට අපි කියුවා මේකට වක්‍ර පෘෂ්ඨය කියලා. නම් පෘෂ්ඨ ඔක්කොම තුනකින් හැදිලා තියෙන්නේ සිලින්ඩරය කියන එක. සහ මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි මේ જાතිය සිලින්ඩරවල මෙහෙම සිලින්ඩරේ තිබ්බම මේ දෙපැත්තට තල පෘෂ්ඨ දෙකක් විදිහට වෘත්ත දෙකක් තියෙන නිසා අපි මේකට කියනවා වෘත්තාකාර සිලින්ඩරයක් කියලා. වෘත්ත සිලින්ඩර කියලායි මේවට කියන්නේ. සහ මේ සිලින්ඩරේ බැලුවොත් මේක අපි මෙහෙම මේසයක් උඩ තිබ්බොත් මෙන්න මේ විදිහට තියන්න පුළුවන්. කෙලින් තියන්න පුළුවන්. කෙලින් තියන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින් සිලින්ඩරේ තියෙන්නේ. මේක කෙලින් තියෙන්නේ. ඒ නිසා මේකට කියනවා ඍජුයි. කෙලින් නිසා ඍජුයි කියනවා. ඍජු වෘත්ත සිලින්ඩර කියලා තමයි මෙන්න මේ වගේ වට කියන්නේ. ඒ වෘත්ත සිලින්ඩර කිව්වේ මේ අඩට වෘත්තයක් ඉන්න නිසා. ඒ වෘත්තයක් නේද වෙන මොනවා හරි ඉන්නත් පුළුවන්. පුළුවන්. සිලින්ඩර වල පුළුවන්. දැන් හිතන්නකෝ මෙතන ඕවල් ෂේප් එකක්, ඉලිප්ස් ආකාර හැඩයක්, හරි හමං රවුමක් නැතුව මොකක් හරි තිබ්බා කියලා. මේ පැත්තටත් එහෙම තිබ්බා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් බීම බටයක් ගත්තොත් සමහර බීම බට වල දැකලා ඇති නේද ස්ට්‍රෝස්. සමහර ස්ට්‍රෝස් නිකන් දිග ඒවා තියෙන. දිග ඒවා කියන්නේ යටට හරි හමං රවුමක් නෙමෙයි නිකන් ෆ්ලැට්. මේ වගේ ස්ට්‍රෝස් සමහර ඒවා දැකලා තියෙන රවුමක් නෙමෙයි යටට මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේක රවුමක් නෙමෙයි, වෘත්තයක් නෙමෙයි, ඉලිප්ස් ආකාර එකක්.
ඔන්න ඔය වගේ ස්ට්‍රෝ එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් ගත්තොත් මේ ස්ට්‍රෝ එක ඉතින් වෘත්ත නෙවෙයි මේ තියෙන්නේ මෙයාගේ ඉලිප්ස් ආකාර හැඩයන් ඕවල් ෂේප්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා එතකොට වෘත්ත සිලින්ඩර් ගණයට ගන්නෙ නැහැ. සහ තවත් සමහරු සිලින්ඩර් අඳිද්දී වෘත්ත දෙකක්ම පාවිච්චි කරලා සිලින්ඩරේ අඳිද්දී එයාලටින් සිලින්ඩරේ මෙහෙම ඇද වෙලා ඇඳෙන්න පුළුවන්. මෙහෙම ඇද වෙලා ඇඳෙන්න පුළුවන්. ඔයාලා සිලින්ඩර් අඳිද්දී මෙහෙම ඇද වෙච්ච රූපයක්. පේනවනේ සිලින්ඩර් ඇදයි කියලා පේනවනේ. පොඩ්ඩක් මෙහෙට ඇද වෙලා නෙකේ. මෙයාගේ කේන්ද්‍රය ගත්තොත් මෙතන, මෙයාගේ කේන්ද්‍රය ගත්තොත් මෙතන. එතකොට රේඛාවක් නිර්මාණය කරලා ඔන්න ඇදයි. සිලින්ඩරේ ඇදයි. මෙහෙම ඇද සිලින්ඩර ගැන අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ කෙලින් කියන මෙන්න මේ වගේ සිලින්ඩර ගැන විතරයි. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ඍජු වෘත්ත සිලින්ඩර්. ඍජු වෙන්න ඕනේ. යටටයි උඩටයි වෘත්ත තියෙන්න ඕනේ. ඍජු වෘත්ත සිලින්ඩර් ගැන විතරයි අපි කතා කරන්නේ. මෙන්න මේ වගේම තමයි දැන් කතා කරන්නේ. මෙන්න මෙහෙම එකක් තමයි කතා කරන්නේ. ඍජු වෘත්ත සිලින්ඩර්. රයිට් අපි ෂේප් එකේ වැඩේ පටන් ගමු. මාතෘකාව ලියන්න සිලින්ඩරය කියලා. ඒක යටතේ මාතෘකාව ලියන්න ඍජු වෘත්ත සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය කියලා. ඍජු වෘත්ත සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය. ඍජු වෘත්ත සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි මුලින් හඳුනගමු සිලින්ඩරයක තියෙන පෘෂ්ඨ මොනවද කියලා. දැන් පෘෂ්ඨ වර්ගඵලයනේ හොයන්න යන්නේ. මුලට පෘෂ්ඨ ටික අඳුරගන්න. මෙයාගේ පෘෂ්ඨ ටික අපි අඳුරගත්තානේ. මෙයාගේ මොනවද තිබ්බ පෘෂ්ඨ? මෙයාගේ වෘත්ත දෙකක් තිබ්බ. මෙතනට වෘත්තයක් තිබ්බ, මෙතනට වෘත්තයක්. සහ මැද්දට වක්‍ර පෘෂ්ඨයක් තිබ්බ. එහෙනම් පෘෂ්ඨ ටික මුලින් අඳුරගමු. ඔන්න මම සිලින්ඩරයක් අඳිනවා. අපි රවුම අඳිද්දී සාමාන්‍යයෙන් අපිට පැහැදිලිව පේන්න අවශ්‍ය නිසා අපි මේ විදිහට තමයි වෘත්තය අඳින්නේ. හරි හැමං වෘත්තයක් අඳින්නේ නැහැ. රූපේ 3D ආර්ට් එකක් අඳිද්දී ඔයාලා දන්නවනේ කොහොම වෘත්තයක් ඇඳලා තව වෘත්තයක් මෙහෙම ඇඳලා මෙහෙම ඇඳුවොත් මේක 3D රූපයක් වෙන්නේ නැහැ නිකන් වෙන මොකද්ද ඔය. ඉතින් අඳිද්දී වෘත්තය ෆ්ලැට් වෙන්න අඳින්නේ හේතුව මේ විදිහේ රූපයක් ඇඳුවොත් 3D වෙන්න නම් මේ යටට තියෙන වෘත්තය පැතලි වෙන්නයි අඳින්නේ උඩ එකක් පැතලි වෙන්නයි අඳින්නේ. එහෙම අඳින්නේ අපේ පහසුවට. හරි. ඔන්න කතාව. මේ සයිස් මෑම් දුන්නේ මේ සයිස් මෑම් දුන්නේ. ඒ කියන්නේ මේක ඍජු වෙනවා කියන්නේ ඔන්න ඔහොම කෙලින් ගිහිල්ලා තියෙන්න ඕනේ. මේකත් ඔහොම ගිහිල්ලා තියෙන්න ඕනේ. මෙන්න එහෙනම් උඩට ආව වෘත්ත. හරි. මේකේ පෘෂ්ඨ ටික අඳුරගත්තොත් මූලිකව අඳුර ගන්න පුළුවන් වෘත්තාකාර මුහුණක් දෙකයි. මෙන්න වෘත්තාකාර මුහුණ. වෘත්තාකාර මුහුණ. වෘත්තාකාර මුහුණ දෙකයි. පෘෂ්ඨනේ කතා කරන්නේ පැති. පැති දෙකයි. වෘත්තාකාර මුහුණක් දෙකයි. ඊට අමතරව මෙයාගේ මේ මැද්දට මේ හිටි වක්‍ර පෘෂ්ඨයක් අපිට පේනවා. මේ වක්‍ර පෘෂ්ඨයක්. එහෙනම් මෙයාගේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨය. හරි නේද කතාව? වෘත්තාකාර මුහුණක් දෙකයි. ඒ කියන්නේ වෘත්ත දෙකකුයි වක්‍ර පෘෂ්ඨයකුයි තමයි හිටියේ. හරි. ඊළඟට පොඩි රූප සටහනක් මේ විදිහට ලකුණු කරගමු. මේක කතා කරමු මේක ගැන. දැන් හොඳට අහගන්න. මෙයාගේ වර්ගඵලය හොයනවා නම් පෘෂ්ඨ වර්ගඵලය කිව්වේ වටේ. දැන් අර අපි ගාව කලින් තිබ්බ සිලින්ඩර් එක ගත්තොත් මේ සිලින්ඩර් එකේ වටේ මම පේන්ට් කරනවා නම් මම පේන්ට් කරන්නේ වටේ විතරයි. මේක ඇතුලේ ආයෙ පේන්ට් කරන්න දෙන්නේ නැහැ. මේ වටේට තියෙන ඒවා තමයි පේන්ට් කරන්නේ. එතකොට මේ වෘත්තය පේන්ට් වෙන්න ඕනේ. මේ වෘත්තය පේන්ට් වෙන්න ඕනේ. මේ වටේට තියෙන මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය පේන්ට් වෙන්න ඕනේ. ওই ටික තමයි පේන්ට් වෙන්න ඕනේ. එතකොට පේන්ට් වෙන්න ඕනේ. තීන්ත ආලේප වෙන්න ඕන. පෘෂ්ඨය කොච්චරයිද ප්‍රමාණය කොච්චරයිද හුවොත් අන්න ඒ වගේ අවස්ථාවක තමයි මෙයාගේ වර්ගඵලය වගේ එකක් හොයන්න අවශ්‍ය වෙන්නේ. එතකොට
මේ වෘත්ත දෙකේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි වෙන වෙනම හොයාගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ වක්‍ර පෘෂ්ඨයේ වෙනමම වර්ගඵලය හොයාගන්න වෙනවා. මේකට අපි පොඩි උපක්‍රමයක් යෙදුවොත් මෙන්න මෙහෙම. වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලයයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි එකතු වෙන්නනේ ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය, ඒ කියන්නේ මේ සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා දරුවෝ මේ වෘත්ත දෙක සමානයි. එක සයිස් වෘත්ත දෙකක් හිටියේ. නෑ එක වෘත්තයක වර්ගඵලය හොයලා දෙකෙන් ගුණ කරගත්තා නම් වැඩි ප්‍රමාණය. එහෙනම් සමාන වෘත්තාකාර මුහුණක් ඉන්න නිසා වෘත්තයක වර්ගඵලය හොයලා ඒක දෙකෙන් ගුණ කරා නම් හොඳටම ප්‍රමාණවත්. හරි. ඕකට එකතු වෙන්න ඕනේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඕකට එකතු වෙන්න ඕනේ. ඔන්න කතාව. හොඳට අහගන්න, කිසි දෙයක් ලියන්න එපා. රූපේ දැම්මට පස්සේ ආයෙ කිසි දෙයක් ලියන්න එපා. වැඩ නතර කරලා හොඳට අහගන්න. දරුවෝ වෘත්තයක වර්ගඵලය හොයන හැටි නම් ඔයාලා දන්නවා. වෘත්තය කියන එක දන්නවනේ. වෘත්තය කියන්නේ රවුමක්. මේ වගේ එකක්. මේකේ අරය දන්නවනම් r දන්නවනම් අපි මෙයාගේ වර්ගඵලය හොයන්න දන්නවා. කොහොමද මෙයාගේ වර්ගඵලය හෙව්වේ? සූත්‍රය πr වර්ගයෙන්. වර්ගඵලය හෙව්වේ වෘත්තයේ වර්ගඵලය හෙව්වේ πr වර්ගයෙන්. අපි වර්ගඵලය කියන්නේ ඒරියා කියන නිසා සංකේතය කැපිටල් A පාවිච්චි කරන්නේ. මෙන්න එනම් πr වර්ග ගුණ වෙන්න ඕනේ දරුවෝ දෙකෙන්. හේතුව මෙතන එක වගේ වෘත්ත දෙකක් තිබ්බා. ඒ නිසා මෙයා ගුණ වෙන්න ඕනේ දෙකෙන්. ඔන්න වෘත්තයක වර්ගඵලය හරි. වෘත්ත දෙකේම වර්ගඵලය හරි. එක වෘත්තයක වර්ගඵලය හොයලා ඒකට එක දෙකෙන් ගුණ කරා. හරි. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨය. මේ වක්‍ර පෘෂ්ඨය බැලුවොත් ඔයාලට මේක ගන්න හොඳ උදාහරණයක් තමයි ඔයාලගේ සැමන් ටින් එකේ තියෙන කවර් එක ගලව ගත්තොත්. එහෙම නැත්නම් මෙගා බොටල්ස් ඔය බීම බෝතල් එක බීම බෝතල් වල අලවලා තියෙන්නේ නෙක්ටෝද කොකාකෝලාද පෙප්සිද ඔය එක අලවලා තියෙන්නේ ෆැන්ටාද ස්ප්‍රයිට්ද. ඒ අලවලා තියෙන එකේ බ්‍රෑන්ඩ් එකේ අපි ගලව ගත්තොත් ඒ වටේට තියෙන ස්ටිකර් එක. දැන් ඒක සිලින්ඩර් එක හැඩයටම තියෙන්නේ මේ වගේ වටේටම තියෙනවා. ඒ ස්ටිකර් එක ගලව ගත්තොත් ඒ කියන්නේ එක තැනකින් ඔක ස්ටිකර් එකක් නැලවලා තියෙන්නේ. එක ලයින් එකකින් නැලවිලා තියෙන්නේ. ඒ ලයින් එක ගලවලා ඔක දිගෑර ගත්තොත් නිකන් හිතන්නකෝ මේ හරිය මේ කපනවා කියලා. මේ සිලින්ඩරේ මේ හරියෙන් කැපුවොත් කපලා මේ වක්‍ර පෘෂ්ඨය දිගෑරියොත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ පෘෂ්ඨයක්. මෙන්න වක්‍ර පෘෂ්ඨය දිගෑරියොත් මේ වගේ එකක් හම්බෙන්නේ. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රාකාර කොලයක් තමයි වටේට රවුන්ඩ් කරලා අලවලා වක්‍ර වෙන්න වක්‍රාකාර කොටසක් විදියට හදාගෙන තියෙනවා. දැන් මේ වගේ එකක වර්ගඵලය ගන්නවා නම් මේ වගේ එකක වර්ගඵලය බලන්න වෙන්නේ සිලින්ඩරේ මේ තියෙන්නේ මොකද්ද සිලින්ඩරේ? දැන් මේ සිලින්ඩරේ අරය කිව්වේ මෙයා. සිලින්ඩරේ අරය කිව්වේ මෙයා. එතකොට මේකෙත් අරය ඊ ගානමයි අරය ආරමයි. හරි. අරුව මේ තියෙන්නේ සිලින්ඩරේ උස. සිලින්ඩරේ මෙහෙම තිබ්බහම තමයි සිලින්ඩරේට උසක් තියෙන්නේ. මේ තියෙන්නේ සිලින්ඩරේ උස. එතකොට මෙන්න මේ කැල්ල තමයි සිලින්ඩරේ උස වෙන්නේ h. මෙන්න සිලින්ඩරේ උස. දැන් මේ දිගෑරගත්ත ඍජු කෝණාශ්‍රය ගත්තොත් මේ හරියකින් කපන්නේ මේ අයිනකින් කපලා මේක මෙහෙම දිගෑරියොත් මේ උස තමයි මේ දිශාවට තියෙන්නේ. මේ තියෙන්නේ සිලින්ඩරේ උසමයි. මේක උසමයි. ඊට පස්සේ මේ දිග විදිහට ආවේ. මේ දිග විදිහට ආවේ මේ පැත්ත නේද? මේක මෙහෙම කපලා මෙහෙම දිගාරිනවා කියලා කියන්නේ. මම ඕක හොඳට තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්. මේ බලන්නකෝ. මෙන්න මම මේ කොලේ ගන්නම්. මේක A4 sheet එකක්. හරිනේ. හරි. මෙන්න හරි. මේක ඍජු කෝණාශ්‍රයක් පිළිගන්නවා. මම මේක මෙන්න මේ විදිහට රවුන්ඩ් කරනවා වක්‍රාකාර කරලා මෙන්න මෙතනින් අලවනවා. මෙන්න මෙතනින් අලවනවා. හරිනේ. දැන් මොකද්ද තියෙන්නේ?
දැන් මේක සිලින්ඩරයක් නේ. සිලින්ඩරයක්. මෙහෙටත් වෘත්තයක් තියෙනවා. මෙහෙටත් වෘත්තයක් තියෙනවා. මෙහෙටත් වෘත්තයක් තියෙනවා. හරි. වක්‍ර පෘෂ්ඨයකුත් තියෙනවා. මේ තියෙන වක්‍ර පෘෂ්ඨය. දැන් දරුවනේ මේකේ මේ වෘත්ත දෙක හොයාගන්න වැඩේ හරිනේ. වක්‍ර පෘෂ්ඨය තමයි හොයන්නේ. මෙන්න සිලින්ඩරය. වක්‍ර පෘෂ්ඨය කියද්දි මේ පැත්තට තියෙන එක අවුලක් නැහැ. මෙහෙම දිගෑරගද්දි මේක අවුලක් උනේ නැහැ. මේක මෙහෙම තිබ්බ එක. මෙහෙම දිගෑරගද්දි අවුලක් උනේ නැහැ. මේ පැත්ත උසම තමයි. සිලින්ඩරේ මෙහෙමනේ තිබ්බේ. ඔන්න සිලින්ඩරේ මෙහෙම තිබ්බේ. සිලින්ඩරේ මෙහෙම තිබ්බේ. සිලින්ඩරේ ඔහොම තිබ්බේ. සිලින්ඩරේ උස ඒකම තමයි. මේ උසම තමයි. එතකොට සිලින්ඩරේ උස වෙනස් වුණේ නැහැ. මෙහෙම තියෙද්දි සිලින්ඩරේ උස වෙනස් වුණේ නැහැ. හැබැයි මේ පැත්තට දිග විදිහට එන්නේ මොකක්ද? මේක මෙහෙමනේ සෙට් වෙලා තිබ්බේ. ඒ කියන්නේ අර වෘත්තයේ වටේ දිග නේද මේ දිග වෙන්නේ. තේරුණාද කතාව? මේ ස්ටිකර් එක වගේ තිබ්බේ ගලවද්දි දැන් මේ පෘෂ්ඨය අපි ගලවලා කෙලින් කරද්දි මේ දිග විදිහට ලැබෙන්නේ මේ තිබ්බ වෘත්තයේ වටේ දිග. එක වෘත්තයක වටේ දිග. මෙහෙමනේ තිබෙන්නේ. මෙයාගේ වටේ දිග. right. මෙන්න මෙයාගේ වටේ දිග. කොහොමද වටේ දිග ගන්නෙ? වෘත්තයක වටේ දිග ගන්නේ වද 2πr පාවිච්චි කරලා. එහෙනම් මෙන්න වෘත්තයේ වටේ දිග මේ පැත්තට 2πr කියලා ගන්නවා. 2πr ගෙන් තමයි වටේ දිග ගන්න. දැන් අපි ගන්නේ වාගේ පෘෂ්ඨයනේ. දැන් සිලින්ඩරේ පෘෂ්ඨ හොයන්නේ. එතකොට වක්‍ර පෘෂ්ඨේ මේක ඍජුකෝණාශ්‍රයක් එන ඍජුකෝණාශ්‍රයක් වක්‍රාකාර වෙලා හැදිලා තිබ්බේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන හැටි දන්නවා අපි. දිග ගුණ කිරීම පළල. එහෙනම් 2πr තමයි මේකේ දිග වෙන්නේ. එයා පළල විදිහට h ගෙන් ගුණ වෙන්න ඕනේ. එතකොටයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලැබෙන්නේ. දැන් මේක ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. e වර්ගඵලය කියන එක මේ e කියලා ගත්තේ. හරි. වර්ගඵලය සමානයි πr වර්ග දෙකෙන් ගුණ වෙනවා කියන්නේ 2πr වර්ග 2πr වර්ග කියලා ගත්තා. එකතු කිරීම 2πr h ගෙන් ගුණ වෙනවා කියන්නේ අකුරු ටික ලං කරලා ලියුව හැකි 2πr h කියලා. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න. හොඳට ඔළුවේ තියාගන්න. කටපාඩම් තියරි දාන්න එපා. මේක ලියලා අලව ගන්න එහෙම එපා. කොහෙවත් මේක ලියලා අලවන්න යන්නේ එහෙම එපා. දැන් අපි මේ විභාගයට සූදානම් වෙනවා කියලා කටපාඩම් තියරින් විභාගයට සූදානම් වීමක් කරන්නම එපා. අවබෝධයයි තියෙන්න ඕනේ. ඒකයි සිලින්ඩරේ කොයි වගේද කියලා හැඩයත් එක්ක මේක කියලා දුන්නේ. ඉතින් එහෙම ගද්දි සිලින්ඩරේ වෘත්ත පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේ වෘත්තාකාර පෘෂ්ඨ දෙකයි වක්‍ර පෘෂ්ඨයයි. හරි. පෘෂ්ඨ තුනක් තිබ්බ ඔක්කොම. හැබැයි අපි දෙකක් විදියට ගත්තේ ඇයි? වෘත්ත දෙක සමානයි. එක වෘත්තයක් අරගෙන ඒක ඩබල් කරා දෙගුණ කරා. හරි. මෙතනින් ආවේ වෘත්ත දෙකේ වර්ගඵලය. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයක් ආව නිසා යාගේ දිග පළල විදිහට අරගත්තා. ප්‍රශ්න අහද්දී මුළු පෘෂ්ඨ වර්ගඵලය විතරක් අහන්නේ නැතුව වෘත්තයක වර්ගඵලය අහන්න පුළුවන්. එතකොට කපටි වෙලා උත්තර දෙන්න ඕනේ. වෘත්තයක විතරයි යන්නේ. එක වෘත්තයක හොයන්නේ πr වර්ගය. වෘත්ත දෙකේ වර්ගඵලය කිව්වොත් 2πr වර්ගයෙන් 2πr වර්ගය දෙකෙන් ගුණ කරනවා. වක්‍ර පෘෂ්ඨයේ විතරක් වර්ගඵලය හොයන්නේ. මේ වගේ ඍජුකෝණාශ්‍රයක් තියන්නේ කියන එක ඔළුවට යන්න ඕනේ. එක පැත්තක අර දික් වෙච්ච එක මෙහෙම තිබිලා දිගෑරුණාම ඍජුකෝණාශ්‍රය යටට ආවේ අර වෘත්තයේ වටේ දිග කියන එක ඔළුවේ වැඩ කරන්න. එතකොට ඒක 2πr. එයා උසෙන් ගුණ කරාම 2πr h වෙනවා. මොන ඔය විදිහටයි ගන්න කියන එක ඔළුවේ වැඩ කරන්න ඕනේ මේක කරද්දී. හරිනේ. එකපාර මුළු පෘෂ්ඨ වර්ගඵලය ඇහුවොත් නම් වෘත්ත දෙකේ වර්ගඵලයන් එනවා. ඒ කියන්නේ වෘත්තයක වර්ගඵලය දෙකෙන් ගුණ කරා ඒකට එකතු වෙන්න ඕනේ. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා දාගන්න පුළුවන්. මේ ගාන හදන්න ෆයි කියන්නේ අපි දන්නවා හැම වෙලෙම 22ට 7යි. r තමයි දැන් ඉන්න ඕනේ කෙනෙක් මෙන්න r. දැන් r කියන්නේ අරය. සිලින්ඩරේ අරය දැන් ඉන්න ඕනේ. සිලින්ඩරේ අරය සිලින්ඩරේ ගැනනේ කතා කරන්නේ. එතකොට සිලින්ඩරේට තියෙන අරය දැනන් ඉන්න ඕනේ. මේකම තමයි මෙතනත් R කියන්නේ. එකත් සිලින්ඩරේ අරයම තමයි. ඊට අමතරව මේ H කියන එක්කෙනා උස ඒකත් දැනන් ඉන්න ඕනේ. මොකේ උසද? සිලින්ඩරේ උස. සිලින්ඩරයක් ගැනනේ අපි කතා කරන්නේ. සිලින්ඩරයක
ඍජු වෘත්ත සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. එතකොට සිලින්ඩරයේ උස දරන් ඉන්න ඕන. නම් මේ h කියන්නේ සිලින්ඩරයේ උස. හරි නේද කතා? ඔන්න ඔය කොටස් දෙක විතරයි දරන් ඉන්න ඕනේ. සිලින්ඩරයේ අරය දන්නවා නම් උස දන්නවා නම් මෙන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. පැහැදිලිද කතාව? දාගන්නකෝ. පැහැදිලි සටහනක් දාගන්න. ඔයාලගේ රූපේ ලකුණු කරන්න වෘත්තාකාර මුහුණක් දෙකයි කියලා මේ දෙන්න. ඊට පස්සේ වෙනත් පාටකින් ලකුණු කරන්න මෙන්න R QR. හරි. ඊට පස්සේ මෙන්න H කිව්වේ height උස. සහ මේ මැද්දට තියෙන වක්‍ර පෘෂ්ඨය මෙන්න වක්‍ර පෘෂ්ඨය. මුහුණත් එතකොට ඔක්කොම පැති තුනයි. මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න එකට යටින් ලියන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්නේ වෘත්තයක වර්ගඵලය ගුණ කිරීම දෙක. වෘත්ත දෙකක් තිබ්බ සමාන වෘත්ත දෙකක් එනවා. එක දෙකෙන් ගුණ කර එකක හොයන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වෘත්තයක හොයද්දී නම් එතන උඩින් දාගන්න පොඩි වෘත්තයක් මෙන්න වෘත්තය. වක්‍ර පෘෂ්ඨයේ ඍජු කෝණාශ්‍රයක් උනේ එහෙනම් මෙන්න ඍජු කෝණාශ්‍රය. එතකොට ඒක පැත්තක දිග උනේ අර වෘත්තයේ වටේ දිග ඒ කියන්නේ 2πr. මෙන්න උස රයිට් සිට් වෙලා ආපු හැටි පට්ට අවබෝධයක් තියෙන්න ඕනේ කාණ හදාගද්දී. එතකොට මාර්ගලීසියෙන් ගණන් ටික හදා ගන්න පුළුවන්. පට්ටම දඩ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකයි මේ නැවත කියන්නේ. මේ ටික ඔළුවේ තියාගන්න. මේක විතරක් ඉගෙනගෙන කොට දාන්න ඉන්නව නම් බෑ. සෙට් උන් නැත්නම් පොඩි හරි පුංචි මදිකමක් හරි දැනනවනේ. ආපහු බලන්න මේ මුල ටික. ආපහු මුල ටික බලන්න. දැම්මම බලන්න. දැන් ඊළඟ කැලේට යන්න කලින් මේ ටික බලන්න. මේක ෆුල් සෙට් කරගෙන ඉස්සරහට යන්න. මේක ලස්සන ගේමක් දෙන්න පුළුවන් ලස්සන පාඩමක්. ෂුවර් පිට ලකුණු 10 ගන්න පුළුවන්. 11 පන්ති ඉගෙන ගන්න කොටස් තුනක් ලස්සනට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ට්‍රැක් එක පැන ගන්න නැතුව හොඳට ඔළුවට දාගන්න. චුට්ටි හරි අවුලක් වුණා නම් ආයෙ බලන්න. බලලා මේවා කරන්න. ඊට බැන්න කතා කරලා. රයිට්. දාගන්න. ලකුණු කරගන්න ඊට පස්සේ මේ අරේ කිවි සිලින්ඩරේ. අරේ මේ තරේ කිවි සිලින්ඩරේ අරේ. H කිවි සිලින්ඩරේ උස කියලා ලකුණු කරගන්න. හරි නේද? නේද වෙලා? අපි දැන් අභ්‍යාසයෙන් ගණන් කීපයක් කතා කරමු. කතා කරලා ඊළඟ කොටසට යන්න ප්‍රිස්ම වල වර්ගඵලයට එන්න. හරි. right. හොඳට අහන්න. දැන් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හොඳට අහගන්න. දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. පළවෙනි එකම ගන්න අභ්‍යාසයට යනකොට පළවෙනියටම ඔළුවේ තියෙන්න ඕන දේවල් තමයි තරුව මේක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක. සිලින්ඩරය හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ඔළුවේ තියෙන්න ඕන. එයි කියලා මම තව ටිකකින් කියන්නම් ගණන් ටික හදාගෙන. එන්නකෝ අච්චුපොතේ පළවෙනි ගාන. එන්නකෝ පළවෙනි ගාන. පිටු අංක 128 පළවෙනි ගාන. බලන්න ගානේ දීලා තියෙනවා සිලින්ඩරයක අරය සෙන්ටිමීටර 7යි කියලා උස සෙන්ටිමීටර 12ක්ද වේ කියලා. බලන්න අවශ්‍ය නම් මේක පොඩි රූප සටහනකට දාගන්න. එතකොට සිලින්ඩරේ කොයි වගේද කියන එක ඔළුවට යන්න. නේනම් පළවෙනි එකට අදාළව මම පළවෙනියට සිලින්ඩරේ ඇඳ ගන්නවා අපේ වාසියට. අපේ වාසියට පොඩි සිලින්ඩරයක් ඇඳ ගන්න.
සිලින්ඩරේ අරය දීලා තියෙනවා. අරය දීලා තියෙන්නේ සෙන්ටිමීටර 7ක් කියලා. අරය සෙන්ටිමීටර 7යි. උස සෙන්ටිමීටර 12ක් කියලා. උස කියන්නේ මෙන්න මේ කොටස 9 12. මොක තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් එක විදිහට පළවෙනි ප්‍රශ්නේ අහනවා වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලය කොච්චරද කියලා. වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලය. හොඳට අහගන්න. වෘත්තාකාර මුහුණක් දෙක කියන්නේ මේ මුහුණටයි මේ මුහුණටයි. වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලය හොයන්නේ phi r වර්ගය දෙකෙන් ගුණ කරලා. ඒ කියන්නේ 2 phi r වර්ගය. හරිනේ. එක වෘත්තයක phi r වර්ගය ඒ වගේ දෙකක් දෙගුණයක් phi r වර්ග කියලා හදාගත්තා. එහෙනම් දෙක ගුණ කිරීම phi කියලා කියන්නේ අපි දන්නවා 22/7යි. ගුණ කිරීම r ගේ වර්ගය. දරුවෝ මෙතනදී වැදගත් දෙයක් r ගේ වර්ගය කියන්නේ අරය නැවත අරයින්ම ගුණ වෙන්න ඕනේ. නැතුව අරය වරක් දෙකේ එහෙම නෙවෙයි. වර්ගයක් තියෙන දෙවෙනි බලයක්. කියන්නේ යා නැවත යාගෙන්ම ගුණ විය යුතුයි. එහෙනම් r කියන්නේ 7යි. එහෙනම් 7 නැවත අරය 7යි. 7 නැවත 7න්ම ගුණ වෙන්නයි. දැන් සුළු කරගන්න පුළුවන් උඩයට කැපෙන ඒවා කපලා. නම් කපලා සුළු කර හැකි 7ට 7 ඒවා එකයි. 7ට 7 ඒවා එකයි. දැන් සුළු වෙන විදිහට සුළු කරමු. ලේසි විදිහකට සුළු කරන්න. දරුවනේ දෙකෙන් ගුණ කරන එක ලේසි. එහෙනම් දෙවරක් ලේසියිනේ. ඒක අන්තිමට ඉතුරු කරගන්න. ලේසිම එක අන්තිමට ඉතුරු කරගන්න. 22 වරක් 7. 7 ඒවා 22ක් කීයද කියලායි බලන්න. මනෝමයෙන් බලන්නවා ලේසි ක්‍රම වලින් මම මෙහෙම ක්‍රමයක් හදාගන්නවා මගේ පහසුවට. දරුවනේ 22ක් කියන්නේ 20කුයි 2කුයි කියලා හදාගත්තා. 22 හැදෙන්නේ 20කුයි 2කුයි. නම් මම ක්‍රමයක් හදාගන්නවා 7 වරක් 22 කියලා කියන්නේ 7 වරක් 2 දන්නවනේ 14යි කියලා. 20ක් කියලා කියන්නේ දෙකට පිටිපස්සෙන් බිංදුවක් දාලා තමයි 20 හැදෙන්නේ. දෙකක් මෙච්චර නම් 14 නම් 14ට පිටිපස්සෙන් බිංදුවක් දාලා ඔන්න 140 කරගන්න පුළුවන්. මේ දෙක එකතු කරාම සෙට් 22ම කොච්චරයිද කියලා යනවා 154යි. එහෙනම් ඔන්න අපිට ලැබෙනවා මේ ටික සුළු කරපුවාම 154යි කියලා. මේ 22 වරක් 7 බැලුවා. ඒකැල්ල හරි. ඉස්සරහින් දෙකක් හිටියා. එහෙනම් දෙවරක් 154. දෙකෙන් 154 නැවත වතාවක් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 150 ඒවා දෙකක් 300යි 4 ඒවා දෙකක් 8යි කියලා. 308යි කියලා ඔන්න වර්ගඵලය ගන්න පුළුවන් වෘත්තාකාර මුහුණක් එකේ වර්ග සෙන්ටිමීටර 308යි. කතාව ඉවරයි. හරිනේ? කොටනේ ඉවරයි. ඒ කොටස ඉවරයි. ඊට පස්සේ බලන්න රෝම ඉලක්කම් දෙක. දැන් සූත්‍රය දාලා හිටියනම් කියලා සූත්‍රයේ මම කිව්ව මතක තියාගන්නවත් එපා. අවබෝධයක් විතරයි තියෙන්න ඕනේ. සිලින්ඩරේ කොයි වගේද මොනවද කොහොමද හොයන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි එක අහනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කොච්චරද? කොහොමද දැන් වක්‍ර පෘෂ්ඨය හොයන්නේ? වක්‍ර පෘෂ්ඨය හොයන්න කලබල වෙන්න එපා. වක්‍ර පෘෂ්ඨය හොයන්නේ වක්‍ර පෘෂ්ඨය කිව්වේ මේ පෘෂ්ඨය. ඒ කියන්නේ අපි දන්නවා වක්‍ර පෘෂ්ඨය ඔලුවට යන්නේ නැත්නම් ඍජු කෝණාශ්‍රයක් ඉන්නේ කියලා අර ගලවලා ඇඳක. ඇඳගත්තාම දන්නවා මේ පැත්තට ආවේ උස මේ පැත්තට ආවේ වෘත්තයේ වටේ දිග. ඒ කියන්නේ 2πr sorry 2πr 2πr h කින් ගුණ වුණාම 2πr h නම් සූත්‍රයක් අවශ්‍ය නම් මොන සූත්‍රයක් තියෙනවා 2πr h කියන එකෙන් තමයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්න. සුළු කරගත්තොත් දෙවරක් phi කියලා කියන්නේ 22/7යි. r කියලා කියන්නේ අරය වෘත්තයේ අරය 7යි. h කියලා කියන්නේ උස 12යි. උස 12. හරිනේ කතාව. දැන් උඩයට කැපෙන ඒවා කපලා සුළු කරමු. කලබල නැතුව නැවතත් සුපුරුදු පරිදි 7යි කැපිලා ගියා. ආයෙත් ඔළුවට එනවා දෙකෙන් ගුණ කරගන්න එක ලේසි. ඒ නිසා 22 වරක් 12 කියන එක බලන්න. මේක ගුණ කරගන්න. 22 වරක් 12. 12 වරක් 22. දරුවෝ 22 හරි ලස්සනයි. ඉස්සලා වගේමයි 20කුයි 2කුයි මේකේ. සෙට් 20කුයි 2කුයි 22 හැදෙන්නේ 20ට 2. 12 ඒවා 2. ලේසියෙන් දැම්ම හැකි 24. 12 ඒවා 2ක් 24යි නම් 12 ඒවා 2ක් 24යි නම් 20ක් කියලා කියන්නේ පිටිපස්සෙන් බිංදුවක් විතරයි ඉන්නේ. 24ට පිටිපස්සෙන් බිංදුවක් දාගත්ත හැකි.
මේ දෙක එකතු කරොත් මෙතන 4යි මෙතන 6යි 2යි 264යි උන්නාගේ ආවා 264යි කියන්නේ. මේ 22 වරක් 12. එයා නැවත දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් දෙකෙන් ගුණ කරන්න. දරුවෝ ලේසියෙන් හදාගත්ත හැකි 200ව දෙකක් 400යි 60ව දෙකක් 120යි එහෙනම් 400යි 120යි 520යි. දෙවරක් 4 8යි එහෙනම් 528යි කියලා පිළිතුර ගන්න පුළුවන්. ඔන්න 528යි වර්ගඵලයක් කියුවේ නිසා උත්තරේ වර්ග සෙන්ටිමීටර. හරිනේ. බලන්න කොයිතරම් ලේසියිද කියලා. ඊට පස්සේ බලන්න රෝම ඉලක්කම් 3 විදිහට අහනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නලු සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් කලබල නැතුව කියන්නකො මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. දැන් ආය සූත්‍ර දදා හිටියොත් මෝඩයි. ඇයි සිලින්ඩරයේ වෘත්ත දෙක හරි මේකත් හරි මේකත් හරි. වක්‍ර පෘෂ්ඨයත් හරි මේ හෙව්වේ වක්‍ර පෘෂ්ඨය. අනේ වෘත්ත දෙකේම 308යි. තියෙනවා අපි ගා වෘත්ත දෙක තියෙනවා. වක්‍ර පෘෂ්ඨය තියෙනවා. ඔය ටික එකතු වුණාම තමයි සිලින්ඩරය හැදෙන්නේ. ඊටන් කෙලින්ම මුළු පෘෂ්ඨ වර්ගඵලය ගේමක් නැතුව හොයන්න පුළුවන්. මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ 528 එකතු වෙන්න ඕනේ 308. ඔකයි කතාව. හරිනේ. 528 300 828යි තව 8ක් එකතු වෙන්න ඕනේ 28 8ක් 36යි එහෙනම් 836යි කියලා අගය ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර. ඉන්න ගත්තා. උත්තරේ ඉවරයි. කතාව ඔච්චරයි. සූත්‍ර දදාය වෙන විකාර කර කර ඉන්නේ නැහැ. මේ දෙක හොයලා තිබ්බ එකතු කරා. හදිස්සියවත් එකපාර මේ කතාව කිව්වනම් වෙනම 2πr වර්ගය දාන 2πrh දාලා හදාගන්න තිබ්බා. හදාගන්න පළවෙනි ගන්න පැහැදිලිව හදාගන්න. මේ ක්‍රමයම පාවිච්චි කරන්න. දැන් 10 ඉවරයි. දැන් 11ට යන්නේ. පේපර්ස් කරලා ගානට සෙට් වෙන්න ඕනේ. වැඩේට ලස්සනට සෙට් වෙන්න. මේ ක්‍රම අනුගමනය කරන්න. මේ 22කින් ගුණ කරන ඒවා මම ඔයා කියලා දීලා තියෙනවා නේ එක. ඉතින් ඉස්සරහට මම ඔයාගේ ක්‍රම වලින් තමයි ඉස්සරහට යන්නේ. මොකද දෙවරක් බල බල ඉඳලා සුළු කරන්න යම් කිසි කාලයක් තප්පර ගානක් හරි ඉතුරු කරගන්නවා කියන්නේ මේ වගේ වැඩක් කරන එක මාර වටිනවා. මේ නිසා තප්පර ගානක් හරි ඉතුරු කරගන්න මේ විදිහේ ක්‍රම වලින් හරි. right හරියද? ඔයාලා දෙවෙනි ගාන උත්සාහ කරන්න බලන්න පුළුවන් විදිහට. දෙවෙනි එක කියවලා පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ මම හදන්න. දෙවෙනි එක කියවලා 29.1 අභ්‍යාසයෙන්ම දෙවෙනි ගාන කියවලා පොඩි try එකක් දෙන්න. පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ මම කතා කරන්නේ.
කතා කරමුද අපි දෙවෙනි කාරණා? right බලන්න නිකන් දෙවෙනි එක. හරි බලන්න යම් කිසි ආරම්භයක් අරන් ඇතිනේ වැඩ උම්ම නතර කරලා බලන්න. මම ඔයාලට පස්සේ හදන්න ගණන් මොන කරන්න දෙන්න. දැනට හදලා නැත්තම් අවුලක් නැහැ බලන්න. තාමත් හදන්න පුළුවන් හරි මොකක් හරි තව චූටි වෙලා කරන්න පුළුවන් නම් ඔහොම ක්ලාස් එක පෝස් කරලා ඔයාලා වැඩි ඉවර කරලා බලන්න. අරය සෙන්ටිමීටර 3.5ක්ද උස සෙන්ටිමීටර 10ක්ද වූ පියන රහිත සිලින්ඩරාකාර ටින්. ඔහොම ඉන්නකෝ. මෙන්න ටින් වගේක් ගැන කතා කරන්නේ. ඔය ටින් වල සිලින්ඩරාකාර ටින් හරි සිලින්ඩරාකාරයි කියන්නේ ටින් එක උරුම ඔය වගේ යන්නේ. ටින් එක මෙන්න මේ විදිහේ ටින් එකක්. හරි. මේකේ අරය මෙන්න මෙයා සෙන්ටිමීටර දීලා තියෙනවා 3.5යි කියලා. මෙයා සෙන්ටිමීටර 3.5. මෙයාගේ උස සෙන්ටිමීටර 10යි. මේ කොටස සෙන්ටිමීටර 10යි. දරුවනේ පැහැදිලිව දීලා තියෙනවා පියන රහිතයි කියලා. රහිතයි කියන්නේ පියනක් නැහැ. ටින් එකේ උඩට පියනක් නැහැ. දැන් මම කලින් පෙන්නුවා මෙන්න මේක වගේ ගත්තොත් මේකේ පියනක් තියෙනවා නේ. උඩටත් වෘතයක් තියෙනවා යටටත් වෘතයක් තියෙනවා. මේකේ උඩට තියෙන පියන දැන් නිකන් හිතන්නකෝ සැමන් ටින් එකක් වගේ අරගෙන සැමන් ටින් එකේ උඩ පියන ගලවලා අයින් කරනවා. මේක ගලවලා ඉවත් කරනවා. ටින් එක කපලා මේ උඩ කෑල්ල කපලා ඉවත් කරනවා. උඩට නැති ඔය වගේ ටින්. එහෙම මොකක් හරි ටින් එකක්. ඒ කියන්නේ පියනක් නැහැ මෙයාට. මෙන්න මේ විදිහේ පියනක් නැති ටින් එන තමයි අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ කොටස මේකේ නැහැ. එහෙම එකක් නැහැ. මේක ඇරිලා තියෙනවා. පියනක් නැහැ. වැහිලා නැහැ. මෙන්න මෙහෙම සිලින්ඩරාකාර ටින් 200ක් පැනීම. කපල ඉවත් කරන සීන් එකක් නෙවෙයි. මේ විදිහේ ටින් 200ක් හදන්න තමයි හදන්නේ. මේ විදිහේ ටින්. එතකොට හරිනම් සිලින්ඩර හදනවා නම් යටටත් වෘතයක් ඕනේ උඩටත් වෘතයක් ඕනේ. හැබැයි පියන රහිතයි කියලා කිව්වහම උඩට වෘත්තාකාර පෘෂ්ඨයක් අපිට දැන් මේකෙදි අවශ්‍ය වෙන්නේ නැහැ. උඩට එකක් හදන කිසිම තේරුමක් නැහැ. ඒක උඩට හිස් ටින් තමයි මේ අපි හදන්න යන්නේ. හරි. අවශ්‍ය ලෝහ තහඩු වල වර්ගඵලය සොයන්න. right. අපි හොයන්න පටන් ගමු ලෝහ තහඩු වල වර්ගඵලය. ටින් 200 හදන්න කොච්චර වර්ගඵලයක් ඕනේද? අපිට ගත්ත හැකි කෙලින්ම මුළු පෘෂ්ඨ වර්ගඵලය එකපාර හොයමු අපි. අපි මතකයිනේ වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලය ගත්ත එක වෘත්තයක නම් 5r වර්ගය ඒක දෙගුණේ 2.5r වර්ගය කියලා. මෙතනදී මේ ගානේදී විශේෂ දෙයක් වෙනවා. මේ උඩ වෘත්තය නෑ පියනක් නැති නිසා උඩට තියෙන වෘත්තය නැති නිසා 5r වර්ගයෙන් දෙකක් ගන්න අවශ්‍ය නැහැ. එක වෘත්තයයි තියෙන්නේ. එහෙනම් වෘත්තයේ වර්ගඵලය හොයාගන්න අපිට ගන්න පුළුවන් 5r වර්ගය කියන සූත්‍රය. හරි. ඕකට එකතු වෙන්න ඕනේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨය නම් අර ඉස්සලා වගේමයි වක්‍ර පෘෂ්ඨයේ හැමම තියෙනවා ඍජු කෝණාශ්‍රාකාර පෘෂ්ඨයක්. ඊට පස්සේ එයාගේ දිගයි පළලයි එන්නේ. එතකොට 2πrh කින් තමයි වක්‍ර පෘෂ්ඨය ගන්නෙ. ඒක නම් එහෙමම තියෙනවා. හරි. කො මෙතන දෙක කියලා දැන් ආයෙ අහන්න එපයි. ටින් එකේ උඩ නැහැ, පියන නැහැ. එහෙනම් වෘත්ත දෙකක් ඉන්නේ. එක වෘතයේ ඉන්නේ 1.5r වර්ගය කියලා විතරක් ගන්න. මේ එක ටින් එකක් හදන්න යන වර්ගඵලය මේ වගේ ටින් 200ක් හදන්න මේ එකක් හදන්න යනවා වගේ 200 ගුණයක් අපිට අවශ්‍ය වෙනවා. හරිනේ. හරි. දැන් එනවා සුළු කරන්න පුළුවන්. 5 කියලා කිව්වේ 22 යට 7යි. දරුවනේ අරය කිව්වේ අපි දන්නවා r අරය r 3.5. හොඳට අහගන්න. ගානක් ඇතුලේ මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා විශේෂයෙන් 9 ඉඳන් ලස්සනට කියලා දීලා තියෙනවා. අරයට වගේ අපි පරිධිය කතා කරද්දිත් කියලා දීලා තියෙනවා වර්ගඵලය කතා කරද්දිත් කියලා තියෙනවා. r දශම වලින් ඉන්නවා නම් එයා භාගයක් විදිහට ලියලා සුළු කරන්න ඒක ඇඟට ගුණයි වැඩි ලේසි පහසුයි. එහෙනම් අරය 3.5ක් ඉන්න එක භාගයක් විදිහට ලියන්න පුළුවන් 3 හැදෙන්නේ 3.5 හැදෙන්නේ 7 දෙකට බෙදිලානේ. එහෙනම් අරය ගන්න පුළුවන් 7 බෙදීම 2යි කියලා. ගානට හානියක් කරේ නැහැ කිසිම හානියක් කරේ නැහැ. 7 දෙකට බෙදුනහමයි 3.5 එන්නේ. නිසා අපි r අරය විදිහට භාගයක් විදිහට ලියනවා 7 බෙදීම 2යි කියලා. දරුවෝ r වර්ගයක් ඉන්නේ. එහෙනම් අරය නැවත අරයෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 7 බෙදීම 2 නැවත 7 බෙදීම 2කින් ගුණ වෙන්න ඕනේ. හරිනේ. ඔන්න මේ හොයාගත්තේ මේකයි. එකට එකතු වෙන්න ඕනේ
2πr කියන්නේ 2යි 5 කියන්නේ 22ට 7යි r කියලා කියන්නේ අරය කියන්නේ නැවතත් දරුවෝ 7 බෙදීම 2යි 7 බෙදීම 2යි h කියන්නේ ගානේ උස ටින් එකේ උස සෙන්ටිමීටර 10යි right මේකෙන් එන්නේ ටින් එකක ප්‍රමාණය ටින් එකක වර්ගඵලය තියෙන නැතුව ටින් එකක් හදන්න යන වර්ගඵලය අවශ්‍ය ලෝහ තහඩු වල වර්ගඵලය මෙයා 200ෙන් ගුණ වෙන්න ඕනේ ටින් 200ක බලන්න මොකයි කරා right සුළු කරමු උඩයට කැපෙනේම කපලා සුළු කරගමු 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි කැපෙන්නේ ඔච්චරනේ කැපෙනේම හරි මේ වරහන් ඇතුළේ කැපෙනේම ඉවරයි එහෙනම් සුළු කරමු උඩට 7ක් sorry මෙතන 2 22න් බෙදුවම 11යි උඩ මෙතන 11යි 7කුත් ඉතුරුයි 11 වරක් 7 77 බෙදීම දෙකක් එකතු කිරීම මේකේ උඩයට කැපෙනවා කැපුවොත් 2ට 2 ඒවා 1යි sorry 4ට 7 ඒවා 1යි 4ට 7 ඒවා 1යි කැපෙනවා ඒ වගේම 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි කැපෙනවා හරි 22 වරක් 10 22 වරක් 10 22 ඒවා 10 22ට පස්සෙන් බිංදුවක් 10 දාගත්ත හැකි 10න් ගුණ වෙන නිසා 220යි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ දෙක එකතු වෙලා යා ගුණ වෙන්න ඕනේ. 200. දැන් ඔයාලට පුළුවන් මෙතන තියෙන ගාන දෙකෙන් බෙදලා උත්තරේ ගන්න. එහෙම නැත්නම් භාග එකතු කිරීම කියලා මෙතන යට දෙකක් අරගෙන පොදු හරය දෙක කරගෙන හදන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. මම මේක දෙකට බෙදනවා 70 දෙකට බෙදුනොත් 35යිනේ 7 දෙකට බෙදුනොත් 3මාරයි 35යි 3මාරයි කියන්නේ 38මාරයි ඒ කියන්නේ 38.5යි එකතු කිරීම 220 එයා ගුණ වෙන්න ඕනේ 200 මේ දෙක එකතු කරගත්තොත් 220ට 38ක් ඒ කියන්නේ 258.5යි මෙයා ගුණ වෙන්න ඕනේ 200 ඕනේ කතාව දරුවනේ 200 කියන්නේ හරි ලස්සන අගයක් 200 කියන්නේ හරි ලස්සන අගයක් මේ 200 කියලා කියන්නේ දෙවරක් 100 නම් ඔයාලට පළවෙනියටම කරන්න පුළුවන් මේ තියෙන අගය 100ෙන් ගුණ වෙනවා කියලා හිතාගෙන ඒ කියන්නේ 258.5 දශම නැති කරගන්න පුළුවන් 100ෙන් ගුණ වෙනවා කියලා හිතාගෙන මෙයාගේ දශම තිත ස්ථාන දෙකක් දකුණු අත පැත්තට අරන් යන්න පුළුවන් ස්ථාන දෙකක් දකුණු අත පැත්තට දශම දිට ගියදී හිස් තැනක් එනවා හිස් තැනට බිංදුවක් දාගත්තාම ඔයාලට අගය ලැබෙනවා 25850යි හරි නේද දරුවෝ මේ 100ෙන් ගුණ කරාම 100ෙන් හරි තව දෙකක් තියෙනවා එහෙනම් දෙකෙන් ගුණ වෙන්න ඕනේ මේක දෙකෙන් ගුණ කරගත්තොත් බිංදුව වරක් බිංදුව බිංදුවයි දෙවරක් 5 10යි එකක් ඉතිරි දෙවරක් 8 16යි එකයි 17යි එකක් ඉතිරි දෙවරක් 5 10යි එකයි 11යි එකක් ඉතිරි දෙවරක් 2 4යි එකයි 5යි පිළිතුර ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර ඔන්න 51700ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ ටින් ටික හදන්න ඔන්න ඔකයි කතාව පැහැදිලිද ඉවරයි දාගන්න ඔන්න පැහැදිලි සටහනක් දාන්න හොඳට ඔළුවේ තියාගන්න මෙතන 5r වර්ග ගත්තේයි කියලා පුරුදු වෙන්න අර කැත වැඩේ කරන්න එපා උඩ ගාන බලාගෙන යට ගාන හදන්න යන්න එපා මේක බලාගෙන කවුරු හරි සිලින්ඩර් එක වර්ගඵලය හදන ගානක් හැදුවොත් මේ සූත්‍රය මෙලුවොත් පට්ට ගාලා කරදි ඇයි මේ ගත්තේ එක වෘත්තයක ඇයි මේ තියෙන්නේ එක් වෘත්තයක වර්ගඵලය ඇයි මෙහෙම ගත්තේ පියන රහිත පියන නැහැ පියන නැහැ ඒකයි එක් වෘත්තයක ගත්තා ඊට පස්සේ මේ මොකක්ද මේ වක්‍ර පෘෂ්ඨ ඒක නෝමල් ආවා ඒක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නෝමල් ආවා चले करता अरे चले वीडियो प्रमाण वेल इतरुडी को होमवर्क करेगा इनके प्रश्न अहन्न පුළුවන් වර්ගඵලය දීලා ආරේ හොයන්න කොහොමම කතන්දර ඉදින් අහන්න
අපි යමු දැන් ප්‍රිස්මයට. සිලින්ඩරේ හරින් ප්‍රිස්මයට. ලියන්නකො අනුමාත්‍රිකාවක් පළවෙනිටම ප්‍රිස්ම කියලා විතරක්. වර්ගඵලයට වෙනම මෙමු. ප්‍රිස්ම කියලා ලියන්න. ප්‍රිස්ම කියන්නේ මොන වගේ වලද ප්‍රිස්ම කියන්නේ කියලා බලන්න. ලියන්නකො මාත්‍රිකාවක් ප්‍රිස්ම. මොනවද ප්‍රිස්ම කියන්නේ? ප්‍රිස්මයක් කියන්නේ මම මෙහෙම ගන්නම් උදාහරණයක්. අපි ගමු සිලින්ඩරෙම කතා කරමුකෝ. මේ සිලින්ඩරේ දිහා බැලුවොත් ඔයාලට පේන පැහැදිලි දෙයක් තමයි මේ දෙපැත්තට වෘත්ත දෙකක් තියෙනවා. රවුන්ඩ් දෙකක් තියෙනවා. ඒ රවුන්ඩ් දෙක වක්‍ර පෘෂ්ඨයකින් එකට සෙට් වෙලා මේ විදිහේ පෘෂ්ඨයකින් එකට සෙට් වෙලා තමයි මේ සිලින්ඩරය කියන එක නිර්මාණය වුනේ. දැන් දරුවනේ ප්‍රිස්මයක් කියලා කියන්නේ මේ වෘත්ත දෙක වෙනුවට වෘත්ත කිව්වේ බහුවස්ත්‍ර නෙමෙයිනේ. වෘත්ත කිව්වේ රවුමක් මේ වක්‍ර පෘෂ්ඨයක්නේ. සරල රේඛීය තල රූප පාවිච්චි කරලා සංවෘත සරල රේඛීය තල රූපයක් පාවිච්චි කරලා ඒ කියන්නේ බහුවස්ත්‍රයක් මේ වෘත්තය වෙනුවටයි සෙට් කරොත් මේ බලන්න. හොඳට බලන්න. මේ කතා කරන්න යන්නේ ප්‍රිස්ම කියන්නේ මොනවද කියලා මුලින්. ප්‍රිස්ම අපි පළවෙනියටම චූටිම බහුවස්ත්‍රය ගමුකෝ ත්‍රිකෝණය. හොඳට අහගන්න. ඔන්න ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙකක්. දැන් මේකේ වෘත්ත දෙක සමාන වෘත්ත දෙකක් තිබෙන නිසා අපි සමාන ත්‍රිකෝණ දෙකක් සමාන බහුවස්ත්‍ර දෙකක් ගන්න හදන්නේ. ඒ සයිස්ම තව ත්‍රිකෝණයක් ගන්න. ඔන්න ත්‍රිකෝණ දෙක හරි. දැන් මේ ත්‍රිකෝණ දෙකේ ශීර්ෂ මේ උඩට තියෙන මුල්ලයි මේකේ උඩට තියෙන මුල්ලයි. ඔය විදිහට ශීර්ෂයට ශීර්ෂය සරල රේඛාවලින් යාවෙන විදිහට මෙන්න මේ විදිහ එකක් හදාගත්තොත් මේ වාගේ එකකට කියනවා ප්‍රිස්මයක් කියලා. හොඳට අහගන්න කොයිච්චද? ත්‍රිකෝණ මූණු දෙකක් දෙපැත්තෙන් හිටියා. මේ පැත්තටත් ත්‍රිකෝණ මූණක්, මේ පැත්තටත් ත්‍රිකෝණ මූණක්. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ මේ පැත්තේ මේ ත්‍රිකෝණේ පැත්තක්නේ. මේ ත්‍රිකෝණේ පැත්තක්. ඒ දෙක ඍජු කෝණාශ්‍රයකින් සෙට් වුණා. හරිනේ කතාව. ඊට පස්සේ ත්‍රිකෝණේ මේ පැත්තයි ත්‍රිකෝණේ මේ පැත්තයි මේ ටික ඒකත් ඍජු කෝණාශ්‍රයකින් සෙට් වුණා. ත්‍රිකෝණේ මේ පැත්තයි යටපැති දෙක ඒකත් ඍජු කෝණාශ්‍රයකින් සෙට් වුණා. එනම් බහුවස්ත්‍ර මූණු දෙකක් දෙපැත්තේ තියාගෙන ඍජු කෝණාශ්‍ර වලින් සම්බන්ධ වුණාම අන්න ඒ වගේ එකකට අපි කියනවා ප්‍රිස්මයක් කියලා. දැන් මේකත් ගත්ත හැකිද? මේ බලන්නකෝ තව එකක්. දැන් මේ ගත්තේ බහුවස්ත්‍රයක්නේ. චතුරස්‍රයක් වගේ ගත්තා. චතුරස්‍රයක් කිව්වේ දරුවෝ පාද හතරක් ඉන්න එක. එක වගේ රූප දෙකක් ගන්න ඕනේ. අපි නිකන් සමචතුරස්‍ර වගේ ගත්තොත්. සමචතුරස්‍ර දෙකක් දෙපැත්තට ගත්තොත් මේ විදිහට ගත්තොත් දැන් මෙහෙම සෙට් කරොත් මේකත් ප්‍රිස්මයක්ද කියලායි මම අහන්නේ. මේකත් ප්‍රිස්මයක්ද? අපේ තර්කයට අනුව ඔව් නේද? එයි දෙපැත්තේ එක වගේ මූණු දෙකක් තියෙනවා. බහුවස්ත්‍ර දෙකක් තියෙනවා. ඒ වගේ හැම පාදයක්ම මේ පාදේ ඉඳන් මේ පැත්තට ඍජු කෝණාශ්‍රයක් සෙට් වෙලා තියෙනවා. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ඔන්න ඍජු කෝණාශ්‍රයක් සෙට් වෙලා තියෙනවා. මේ පැත්තේ ඉඳන් මේ පැත්තටත් ඔන්න ඍජු කෝණාශ්‍රයක් සෙට් වෙලා තියෙනවා. ඔක්කොම ඍජු කෝණාශ්‍ර තමයි සෙට් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් ප්‍රිස්මයක් තමයි. හැබැයි අපි කලින් මේවා ගැන ඉගෙනගෙන තියෙනවා මොනවද මේවා? අනේ ඝනකාභ. මේකට අපි කිව්වා නම ඝනකාභය කියලා. ඝනකාභය. මේකට තමයි ඝනකාභය කියන්නේ. ඒ නිසා මෙයා ප්‍රිස්මයක් විදිහට හඳුන්වන්නේ නැහැ. හැබැයි ඇත්තටම ප්‍රිස්ම ටයිප් එකක් තමයි. ප්‍රිස්ම ටයිප් තමයි මේක. හරි. ඔක්කොම එක ටයිප් එහෙනන්නේ. සිලින්ඩරේ තේ ටයිප්. හැබැයි බහුවස්ත්‍රයක් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා ප්‍රිස්මයක් කියන ළමෙන් හඳුන්වන්නේ. හැබැයි එක වගේම තමයි නේද? එකම සීන් එකනේ. එකම රූප දෙකක් දෙපැත්තේ තියෙන එකම බහුවස්ත්‍ර දෙකක් එකම තල රූප දෙකක් දෙපැත්තේ තියෙන ඍජු කෝණාශ්‍ර වලින් සම්බන්ධ වුණා. ඔබක දැන් මේ චතුරස්‍රයෙන් ගත්තේ පංචාශ්‍රයක් ගත්තොත් පාද පහක් ඉන්න එකනේ. මෙන්න මේ වගේ එකක් ගත්තා. මේ පැත්තට මම ගන්නම් පංචාශ්‍රය. right
ඔන්න පංචාශ්‍ර දෙකක් ඍජු කෝණාශ්‍ර වලින් ඒ කියන්නේ උඩට උඩ මෙහෙම සරල රේඛා වලින් සම්බන්ධ. මෙහෙම ගත්තොත් මෙයා බහුවස්ත්‍ර දෙකක් දෙපැත්තේ ඉන්න විදිහට ඍජු කෝණාශ්‍ර වලින් සම්බන්ධ වෙලා තියෙන මේක ප්‍රිස්මයක්ම තමයි. තව ගන්න පුළුවන් ෂඩාශ්‍ර දෙකක් සම්බන්ධ කරලා ගත්තා. මේක පාද බලන්න 1 2 3 4 5 6. මේ පැත්තට ඒ විදිහම කරගන්න. 1 2 3 4 5 6. මේකත් ඒ විදිහටම සම්බන්ධ කරගන්න. මේකද ඕකත් ප්‍රිස්මයක් තමයි. මේ ඔක්කොම ප්‍රිස්මාකාර. මේ ඔක්කොම ප්‍රිස්මාකාර. මෙයාට ආවේ ප්‍රිස්මයක් කියලා කියන්නේ බා අපි ආර ලස්සන නමක් ඝනකාභය කියලා දුන්නනේ. ඝනකයේ ඝනකාභය කියලා අපි ඉගෙන ගත්තා. රයිට්. මේ වගේ ඒවා තමයි තෝරු ප්‍රිස්ම කියලා කියන්නේ. මේ වගේ තියෙන විශේෂත්වයක් තමයි දෙපැත්තට බහුවස්ත්‍ර දෙකක් ඉන්නේ සහ ඒ වගේ සියලුම පාද ඍජු කෝණාශ්‍ර මගින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ එකක් ගත්තොත් ත්‍රිකෝණයට පැති 3යි ඍජු කෝණාශ්‍ර 3ක් සෙට් වුණා පාද 3 දිගේ. දැන් චතුරස්‍රය ගත්තොත් චතුරස්‍රයට පැති 4යි. ඍජු කෝණාශ්‍ර 4ක් සෙට් වුණා. පංචාශ්‍රයට පාද 5යි පැති 5න් ඍජු කෝණාශ්‍ර 5ක් සෙට් වුණා. ෂඩාශ්‍ර දෙකක් දෙපැත්තේ ඉන්නවා. ෂඩාශ්‍රයට පැති 6යි ඍජු කෝණාශ්‍ර 6ක් පැති 6න් සෙට් වුණා. ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් අපි මේ පාඩමේදී දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ප්‍රිස්ම ගැන විතරයි. මේවට අපි කියනවා ත්‍රිකෝණ ප්‍රිස්ම කියලා. අපි වර්ගඵලය හොයන්න යන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මයක විතරයි. ත්‍රිකෝණ දෙකක් දෙපැත්තට සෙට් වෙලා තියෙන ඒ ත්‍රිකෝණයේ පාද තුන අනිත් ත්‍රිකෝණයේ පාද තුනට ඍජු කෝණාශ්‍ර තුනක් මගින් සෙට් වෙලා තියෙන ඝන වස්තුවක් ගැන තමයි ඔමින් මම පෙන්නන්න අපි කතා කරන්නේ. මෙන්න මේ වගේ එකක් මේ බලන්න. මේ බලන්න. එනවනේ ත්‍රිකෝණ මූණක් තියෙන්නේ. අනිත් පැත්තේ ත්‍රිකෝණ මූණක් තියෙනවා. ඔන්න ත්‍රිකෝණ මූණක් දෙක හරි. පැත්තේ ත්‍රිකෝණ මූණක් මේ පැත්තේ ත්‍රිකෝණ මූණ. මේ ත්‍රිකෝණ මූණු දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ධාරයට මේ ත්‍රිකෝණයේ මේ පාදයට මේ ත්‍රිකෝණයේ මේ පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න ඍජු කෝණාශ්‍රයකින්. ඒ වගේම මේ ත්‍රිකෝණයේ මේ පාදයට මේ ත්‍රිකෝණයේ මේ පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ ආයෙත් තව ඍජු කෝණාශ්‍රයකින්. මේකත් හරි මේකත් හරි මේ පාදයට මේ පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයකින්. එතකොට මෙන්න ඍජු කෝණාශ්‍ර පැති 1යි 2යි 3යි ත්‍රිකෝණ මූණු 2යි. ත්‍රිකෝණ මූණු දෙක නම් සමානයි. ත්‍රිකෝණ මූණු දෙක නම් වර්ගඵලයෙන් සමානයි. හැබැයි ඔයාලට බැලූ බැලමටත් පේනවා ඍජු කෝණාශ්‍ර මූණු නම් එක එක සයිස් මේක එහෙම ලොකුයි මේක පොඩි මේක ඊට වඩා වෙනස් වෙනවා කතාව. එතකොට මුහුණක් පහක් තියෙන සමාන ත්‍රිකෝණ මූණු දෙකකුයි එකිනෙකට වෙනස් වෙච්ච ඍජු කෝණාශ්‍ර මූණු තුනකුයි එකතු වෙලා මුහුණක් පහක් තියෙන පැති පහක් තියෙන ඝන වස්තුවක් තමයි මේ අපි ත්‍රිකෝණ ප්‍රිස්මයේ විදිහට කතා කරන්නේ. දැන් මේකේ වර්ගඵලය තමයි හොයන්න යන්නේ. right. පළවෙනියටම ප්‍රිස්ම කියලා දාපු තැනින් මේ රූප සටහන් ටික පිටපත් කරගමු. මෙයාට වෙන පාටකින් රතු පාටින් හරි කමක් නැහැ තරුවක් දාලා ලියන්න ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා. අපි කතා කරන්න යන්නේ මෙයාගේ. මේ රූප ටිකක් දාලා තියාගන්න. මේකේ ඝනකාභය කියන එක නිකන් වල මේ වන්දින පාටකින්ම කැන්සලෙන්ම හරි කමක් නැහැ ඝනකාභය කියලා ලකුණු කරලා තියෙනවා. මේවා ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. right. දාගන්න.
right හරිද අපි කතා කරමු ත්‍රිකෝණ ප්‍රිස්මය ගැන අරගෙන වෙනවා මේ ත්‍රිකෝණ ප්‍රිස්මය කිව්වේ දෙපැත්තට ත්‍රිකෝණ දෙකක් තියෙන නිසා මේකට තවත් නමක් පාවිච්චි කරනවා අපි ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක් කියලා. මේකට ඇයි මේ ත්‍රිකෝණාකාර හරස්කඩක් කියන්නේ? මේ ප්‍රිස්මය ගත්තොත් දිග මේ පැත්තටනේ තියෙන්නේ. දිග කියන්නේ මේ පැත්ත. මෙහෙටනේ දිග. ත්‍රිකෝණ මූණු දෙක අතර දිගක් මෙහෙටනේ තියෙන්නේ. මේ මැද්දෙන් මේක හරහට කැපුවොත් කපන ඕන තැනකින් ලැබෙන්නේ මේ වගේම ත්‍රිකෝණයක්. එකම හරස්කඩක් තියෙන හරහට කැපුවොත් ඕන තැනකින් මේ සයිස්ම ත්‍රිකෝණයක්. මේ පැත්තට තිබ්බ ත්‍රිකෝණයමයි මේ පැත්තට තිබ්බේ ඒ සයිස්මයි මැදත් ඒ විදිහටම කන්ටිනියු වෙගෙන ගිහිල්ලා තියෙනවා. දැන් සමහර ගස් එහෙම තියෙනව නේද? සමහර ගස් තියෙනවනේ. කඳ යද්දි මෙහෙට මෙහෙම පොඩි වෙලා මෙහෙන් ලොකුයි. යට මහතයි. සමහර ගස් නිකන් පොල් ගස් ටයිප් ඒවා සමහර ඒවා තියෙනවා. නිකන් පුවක් ගහක් වගේ ගත්තොත් බොහෝ විට කඳ එකම ගානට ගිහිල්ලා තියෙනවා. හරස්කඩක් ගත්තොත් හරස්කඩ සමානයි. මේකෙත් එහෙමයි. මේකේ කරහට කැපුමක් ගත්තොත් කපන ඕන තැනකින් කැපුම් කීයක් ගත්තත් එකම සයිස් ත්‍රිකෝණයක් තමයි ලැබෙන්නේ. ඒ හරස්කඩ කපද්දි ලැබෙන්නේ ත්‍රිකෝණයක් නිසා තමයි මෙයාට කියන්නේ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක් කියලා. හරිනේ. හරි. මේකෙත් අර ඉස්සෙල්ලා වගේම සිලින්ඩරයේ වගේම ඇදවිච්ච සිලින්ඩර් වගේ ඇදවිච්ච ප්‍රිස්ම තියෙන්න පුළුවන්. මේක ඇද වෙලා තියෙන්න පුළුවන්. මේ ත්‍රිකෝණයේ ඇද වෙලා හිතන්නකෝ මේ ත්‍රිකෝණයේ දැන් මම මෙහෙම පෙන්නුවොත් ඔයාලට මේ පැත්තේ ත්‍රිකෝණය පේන්නේ නැහනේ. එයි. ඒක මෙහෙන් ඉන්නේ. මේකට හරියටම පිටිපස්සේ ඉන්නේ. හරියටම මිනිස්සෙක් පිටිපස්සෙන් මම. මේ ත්‍රිකෝණය මෙතන තිබුණා මේ ත්‍රිකෝණය මෙහෙට වෙන්න වගේ හිටියොත් ඔන්න ප්‍රිස්ම ඇද වෙනවා. අපි ඇද ගාපු ප්‍රිස්ම ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඍජු ප්‍රිස්ම ගැන විතරයි. අනුමාත්‍රකාවක් ලියන්න. ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය ඔන්න මම පොඩි රූප සටහනක් දාන්න යනවා. හොඳට බලන්න. ඔන්න මම රූප සටහනක් දානවා. ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ඍජු ප්‍රිස්මයක් අඳින්නයි. ඔන්න මම ත්‍රිකෝණ දෙක ඇඳගත්තා. හරි. මේවා සම්බන්ධ වෙන්නේ ඍජු කෝණාශ්‍ර මගින්, ඒ සරල රේඛා මගින් මෙන්න මේ විදිහට තමයි මෙයා සම්බන්ධ වෙන්නේ. හරිනේ. ඔන්න කතා. දැන් දරුවනේ හොඳට අහගන්න. මේකේ තියෙන පෘෂ්ඨ බැලුවොත් ඔයාලට නම් කරගන්න පුළුවන්. මෙන්න ත්‍රිකෝණ පෘෂ්ඨයක්, ත්‍රිකෝණයක්, ඒහා සමාන තවත් ත්‍රිකෝණයක් නේ. එහෙනම් අපිට පළවෙනියටම අඳුර ගන්න පුළුවන් මේ ත්‍රිකෝණාකාර හරස්කඩ කිව්ව එක දෙපැත්තෙම ත්‍රිකෝණ මුහුණ තියෙන්නේ සමාන ත්‍රිකෝණ මුහුණක් දෙක. සමාන ත්‍රිකෝණ මුහුණක් දෙකයි. ඊට අමතරව ඔයාලට අඳුර ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක්. මේ බලන්න. මේ පැත්තෙන් මෙහෙටත් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙනවා. ඒ කිව්වේ මේ ටික සහ මේ පැත්තෙන් අපිට පේන්නේ නැති පැත්තෙන් මෙන්න මෙතනටත් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙනවා. අනේ මේ යටටත් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙනවා. නම් ඒවා පැති තුනෙන් අඳුරගත්තොත් මේ විදිහට අඳුරගත්තොත් මෙන්න ඍජු කෝණාශ්‍ර මුහුණක් තුනක්. මේක වැදගත් සීන් එක තමයි ඍජු කෝණාශ්‍ර මුහුණක් තුන අපි දන්නේ නැහැ සමානද නැද්ද කියලා. දැන් මේ ත්‍රිකෝණය ගත්තී ත්‍රිකෝණය සමපාදයි වගේ නම් ත්‍රිකෝණයේ පාද තුන සමානයි නම් මේකත් 5යි මේකත් 5යි මේකත් 5යි මේ පැත්තෙත් 5යි 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 නම් දිගවල් කොහොමත් සමානයි. අන්න එතකොට ඍජු කෝණාශ්‍ර තුන සමාන වෙනවා. එතකොට ඍජු කෝණාශ්‍ර තුන සමාන වෙනවා. සම ද්විපාදයි නම්
මේකේ මේ පාදේ විතරක් සමානයි නම් මේ ඍජු කෝණාශ්‍ර දෙක සමාන වෙනවා. ත්‍රිකෝණයේ විෂමයි නම් පාද තුන වෙනස් නම් මේ එන ඍජු කෝණාශ්‍ර වල දිගපළල වෙනස් වෙනවා. දැන් මෙයා 3යි, මෙයා 4යි, මෙයා 5යි නම් මේක 3යි නම් මේක 3යි දිගයි ලැබෙන්නේ. ඒකට 3කුයි දිග 10යි නම් 3යි 10යි. 3යි 10යි ඍජු කෝණාශ්‍රයක් ලැබෙන්නේ. මේක 4යි නම් 4යි 10යි ඍජු කෝණාශ්‍රයක් ලැබෙන්නේ. මේක 5යි නම් 5යි 10යි ඍජු කෝණාශ්‍රයක් තමයි ලැබෙන්නේ. එතකොට මේකේ අවුලක් තියෙනවා. දඩ අවුලක් තියෙනවා. ඒ නිසා හොඳට අහගන්න. ඒ නිසා ඍජු කෝණාශ්‍ර මුහුණක් තුන සමානයි කියලා කොයි විටවත් අපිට කියන්න බෑ. සමපාදයි නම් වෙනවා. එතකොට ඒක සමහර අවස්ථාවලදී විතරයි. ඒ නිසා වරහන් ඇතුලේ අපි මෙතනට දාගමු. සෑම විටම එකිනෙකට සමාන නොවේ. සමාන නොවේ. ඒ කිව්වේ මේකේ වැදගත් සීන් එක මෙහෙම නොවෙන හින්දා වෙන වෙනම වර්ගඵලය සොයන්න ඕනේ. වෙන වෙනම වර්ගඵලය සෙවිය යුතුයි. ඍජු කෝණාශ්‍ර මුහුණක් තුනේ වෙන වෙනම වර්ගඵලය හොයන්න ඕනේ. ඔන්න වැදගත් කතාවක් කිව්වේ. හරිනේ කතාව. එතකොට මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්නෙ කොහොමද? මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. මුළු පෘෂ්ඨ වර්ගඵලය හොඳට බලා ගන්න. ත්‍රිකෝණ මුහුණක් දෙකේ නම් එකපාර ගත්තා. එක ත්‍රිකෝණ මුහුණක් අරගෙන ඒක දෙකෙන් ගුණ කරන්න හරි. එතකොට එක ත්‍රිකෝණ මුහුණක් ගන්න. භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරක ගුණ කිරීම ලම්බ උස. හරිනේ ඕකෙන් තමයි. ඔය එක ත්‍රිකෝණය. ඒ වගේ ත්‍රිකෝණ දෙකක් එහෙනම් ත්‍රිකෝණ දෙකක් වෙන නිසා දෙකකින් ගුණ වෙනවා. ඕකට එකතු වෙන්න ඕනේ. මේකට එකතු වෙන්න ඕනේ. ඍජු කෝණාශ්‍ර තුනේ වර්ගඵලය වෙන වෙනම හොය. වෙන වෙනම සොයාගත් ඍජු කෝණාශ්‍රාකාර ඍජු කෝණාශ්‍ර මුහුණත් තුනේහි වර්ගඵලය. මේක වෙනම එකතු වෙන්න වෙන වෙනම කියලා මම වැදගත් වචනයක් ලිව්වේ. වෙන වෙනම කියලා ලිව්වේ මේක එකක් හොයලා තුنين ගුණ කරලා කොයි විටකවත් ගන්න යන්න එපා. ඔන්න කියලා වෙන තරම්. හොඳට මතක තියාගන්න. ත්‍රිකෝණ මුහුණක් දෙක නම් සමාන නිසා ආධාරකයේ ගුණ කිරීම ලම්බුස දාලා භාගයේ ආධාරකයේ ගුණ කිරීම ලම්බුසෙන් එකක් අරගෙන ඒක දෙකෙන් ගුණ කරලා ලේසියෙන් ගන්න පුළුවන්. මේක දෙකට දෙකට අංගල කැපිලා යනවා. ඒතකොට ආධාරකයේ ලම්බුසෙන් ගුණ වෙච්ච ගමන් ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය එනවා. මේ ඍජු කෝණාශ්‍ර මුහුණක් ගදී වෙන වෙනම හොයාගන්න සිද්ධ වෙනවා. ඔන්න හොයන විදිහ. දැන් ආධාරකයේ කොහෙද ලම්බුස කොහෙද? මෙන්න මේකයි කතාව. මෙයාගේ ශීර්ෂයක් මේ විදිහට සැලකුවොත් ශීර්ෂයේ ඉඳන් මෙන්න මෙතනට තියෙන දුර මෙන්න මෙයා තමයි මෙයාගේ ලම්බ උස වෙන්නේ. මෙන්න ලම්බ උස. මේක වෙන පාටකින් දා ගන්න. මේ ලම්බ උස වෙන පාටකින් දා ගන්න. ඒ ලම්බ උස ඇවිල්ලා හිට ගන්න පාදේ මෙන්න මෙයා. මෙයා තමයි මේකේ ආධාරකය. ඒක තමයි ඒකේ ආධාරකය. ඔන්න කතාව ඉවරයි. දාගන්න පැහැදිලි සටහන. පැහැදිලි සටහන. මේ දෙක වෙන පාටකින් දාගන්න. මේ ලම්බ උසයි ආධාරකය. මේ ලම්බ උස කියන එකයි ආධාරකය කියන එකයි වෙන පාටකින් දාගන්න. මේ ගාන හදන්න උපයෝගී වෙන අවස්ථා දෙක. මේ තිබ්බේ ත්‍රිකෝණ මුහුණක් දෙකයි ඍජු කෝණාශ්‍ර මුහුණක් තුනයි කිව්වේ. එයාගේ පෘෂ්ඨ ටික. පැහැදිලි ටික ලොකු රූපයක් දාගන්න. මේ කතන්දර ඔක්කොම ලියන්න. මාර වැදගත් දෙයක් වෙයි. මෙන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන හැටි. ඒ ක්‍රමයට එක ගානක් හදමු. එක ගානකින් එහා ඉන්නේ නැහැ මේකේ ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් හොයන විදිහ දරන් ඉන්න ඕනේ. ඍජු කෝණාශ්‍ර මුහුණක් තුනේ වෙන වෙනම හොයලායි ගන්න අවශ්‍ය කියලා. right.
මෙතන මම ලියලා තියෙන්නේ වෙන වෙනම සොයාගත් ඍජු කෝණාශ්‍ර තුනෙහි වර්ගඵලය කියලා. හරි නේද? right. දැන් යම් ගානක් හදන්න. එක ගානක් හදමු ඕකේ. දාගන්නකො මෙන්න මෙහෙම රූප සටහන. right. දාගන්න මෙන්න මෙහෙම රූප සටහන. අපි මේකේ වර්ගඵලය හොයන්නයි යන්නේ. මට දෙන්න අවස්ථාව. හොඳ දෙන්න අවස්ථාව. හොයන විදිය දන්නවනේ. මේ සූත්‍රය ඔකට අනුවයි හොයන්න ඕනේ. වෙනම ත්‍රිකෝණ දෙකේ හොයාගන්න. පළවෙනියට ත්‍රිකෝණ දෙකේ වෙනම හොයාගන්න. මෙහෙම සූත්‍ර ලියලිය හදන්නේ නෑ. සූත්‍රයක වගේ අපි එකක් හදාගත්තේ අපේ පහසුවට. දැන් වෙනමම අපි ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වෙනම හොයමු. වෙනම ඍජු කෝණාශ්‍ර තුනේ හොයමු. අන්තිමට ඔක්කොම ටික එකතු කරමු. දැන් බලන්න හොයන විදිය. පළවෙනියට මම හොයනවා ත්‍රිකෝණ මුහුණක් දෙකේ වර්ගඵලය. ත්‍රිකෝණ මුහුණක් දෙකෙහි වර්ගඵලය. මෙන්න මේක මුලට හොයමු. ත්‍රිකෝණ මුහුණක් දෙකෙහි වර්ගඵලය ගත්තොත් මේ ත්‍රිකෝණ මුහුණයි මේ ත්‍රිකෝණ මුහුණයි තමයි තියෙන්නේ. එතකොට ওই ත්‍රිකෝණ මුහුණ දෙක බලද්දී අපිට බැලූ බැලමටත් පේනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙන්නේ. ඍජු කෝණික ත්‍රිකෝණයක් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒ කියන්නේ ලම්බ උස කෙලින්ම තියෙන මෙන්න ලම්බ උස මෙයා තමයි ලම්බ උස අංශ 90ට තියෙන එකනේ. ලම්බ උස වෙන එකක් තියෙන්නේ. එතකොට එයා හිටගත්ත පාදේ මෙයා තමයි මෙයාගේ ආධාරකය. මෙන්න මේක තමයි ආධාරකය. right. එහෙනම් ආධාරකයේ 3යි කියලා ගත්තා හැකි ලම්බ උස 4යි කියලා ගත්තා හැකි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසේ නම් භාගයයි ගුණ කිරීම 3 ගුණ කිරීම 4 කියලායි ගන්න. ඔහොම කරොත් වෙන්නේ එක ත්‍රිකෝණයක ඔය වැනි ත්‍රිකෝණ දෙකක් තියෙන වෙන තවත් දෙකකින් ගුණ වෙන්න ඕනේ ත්‍රිකෝණ මුහුණක් දෙකේ වර්ගඵලය ගන්න. සුළු කරගත්ත හැකි දෙකට දෙක කැපිලා යනවා දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි වශයෙන් 4 වරක් 3 12යි. නම් ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය ගන්න පුළුවන්. වර්ග සෙන්ටිමීටර 12යි කියලා. හරිනේ කතාව. ඔන්න ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය නම් දැන් හරි. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය නම් හරි. ඊට පස්සේ ඍජු කෝණාශ්‍ර තුන වෙන වෙනම හොයන්න ඕනේ. මම පළවෙනියට හොයනවා මෙන්න මේ ඍජු කෝණාශ්‍රය මේ යටට තියෙන එකේ. මෙයාගේ මෙන්න මෙයාගේ. ඍජු කෝණාශ්‍ර වල වර්ගඵල. ඍජු කෝණාශ්‍ර ඊ වර්ගඵලය. මම ගන්නවා එක ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එක කියලා මම හඳුන්වන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රය යටට තියෙන එක. දෙක කියලා මම හඳුන්වන්නේ මෙන්න මෙයා. පිටිපස්සට තියෙන එක. 3 කියලා හඳුන්වනවා මේ උඩට තියෙන ඍජු කෝණාශ්‍රය. හරි. දැන් එක ඍජු කෝණාශ්‍රය ගත්තොත් මේ යටට තියෙන එක නම් ගත්තොත් දරුවෝ එයාගේ දිග 6යි පළල 3යි එහෙනම් 6 වරක් 3ෙන් ඔන්න ගන්න පුළුවන්. එයාගේ වර්ගඵලය 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර 18යි කියන්නේ. හරිනේ. ඊට පස්සේ දෙක ඍජු කෝණාශ්‍රය ගත්තොත් දෙවෙනි ඍජු කෝණාශ්‍රය විදිහට මම ගත්තේ මෙන්න මෙයාව. මේ පැත්ත 4යි මේ පැත්ත 6යි නම් මේක ඍජු කෝණාශ්‍රයක් මේ පැත්තත් 6යි නම් 6 වරක් 4 ඔන්න දෙක දෙවෙනි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගත්තේ කි 6 වරක් 4 6 වරක් 4 24යි නම් වර්ග සෙන්ටිමීටර 24 තුන්වෙනි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන් තුන්වෙනියා කිව්වේ දරුවෝ මෙයා එහෙනම් මේකේ 5යි පැත්තක් මේ පැත්ත 6යි 6 වරක් 5 30යි කියලා ඔන්න 6 වරක් 5 30යි වර්ග සෙන්ටිමීටර
30යි කියලා වර්ගඵලය ගන්න පුළුවන්. හරිනේ කතාව. දැන් මේ පෘෂ්ඨ පහම එකට එකතු වෙන්න ඕනේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්න. එහෙනම් දැන් අවසානයේ ලියන්න පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි. මේ ටික එකතු වෙන්නයි ඕනේ 30යි 24යි 18යි 12යි. දැන් එකතු කරමු 12 එකතු කිරීම 18 එකතු කිරීම 24 එකතු කිරීම 30. දරුවනේ මෙතන 18යි 12යි බෙදපු ගමන් වෙනවා 18ට දෙකක් 20යි 10යි 30යි මෙතන 30යි මෙතන 30යි 60යි තව 24ක් 84යි ඔන්න වර්ගඵලය 84යි වර්ග සෙන්ටිමීටර. ඉවරයි කතාව. ඔන්න පෘෂ්ඨ වර්ගඵලය. තේරුණාද හොයන්නේ? මොහොම තමයි හොයන්න ඕනේ. ඍජුකෝණාශ්‍ර තුනේ වෙන වෙනම හොයන්න ඕනේ. ත්‍රිකෝණ මුහුණු දෙකෙන එකපාර මෙහා දෙකෙන් ගුණ කරලා අසුළු කරගන්න පුළුවන්. ත්‍රිකෝණ දෙක සමාන මුහුණක් දෙකක් නිසා. මේවා සමාන නැති හින්දායි මේ කතන්දරේ උනේ. හදිස්සියෙම ත්‍රිකෝණ දෙක සමපාදයි නම් මේ හැම එකේම පැත්ත පහ ගිහිල්ලා මේ පැත්ත පහ ගිහිල්ලා තියෙනවනම් ඔන්න ඒ වගේ වෙලාවට ඍජුකෝණාශ්‍ර තුන සමාන වෙනවා. තේරුණානේ කතාව වෙයි. දිග කොහොමත් 6මයි. එතකොට මේ පැත්ත බැලුවොත් 5 වරක් 6. මේ පැත්තත් 5යි නම් 5 වරක් 6. මේ පැත්තත් 5 වරක් 6. එතකොට ඍජුකෝණාශ්‍ර වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. විෂම ත්‍රිකෝණයක් දුන්නොත් වෙන්නේ නැහැ. ඔක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. ඒ නිසා පුරුදු වෙන්න ඍජුකෝණාශ්‍ර තුනේ වෙන වෙනම හොයලා ගන්න. හරිනේ. උච්චරයි ප්‍රිස්මයේ වර්ගඵලය සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. දැන් අපි යන්න හදන්නේ සිලින්ඩරේ ප්‍රිස්මයේ දෙකේම මේ ඉගෙන ගත්ත කොටස් දෙකේම පරිමාව කියන කොටස් වල. බොහොම ලේසි කොටසකට යන්න හදන්නේ. බොහොම ලේසි කොටසක්. හැබැයි උඩේ තියෙන්න ඕනේ පරිමාව ගැනයි කතා කරන්නේ. මොකද්ද මේ පරිමාව කියන්නේ? දැන් පෘෂ්ඨ වර්ගඵලය කියලා කිව්වනම් පෘෂ්ඨ කිව්වේ පැතිවල මුහුණක්වල වර්ගඵලය ඉඩ කොච්චරක් තියෙනවද? වැතිරිලා තියෙන
ඉඩ කොච්චරද කියන එක තමයි ඔය පෘෂ්ඨ වර්ග බලය කියලා ඉගෙන ගන්න. මොකද්ද පරිමාව කියන්නේ? අපි දන්නවා පරිමාව කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පරිමාව කියන්නේ? පරිමාව කියන එකේ තේරුම පරිමාව කියලා කිව්වේ මේකේ කොච්චර ඉඩක් අවකාශයේ කොච්චර ඉඩක් ගන්නවාද කියන එක තමයි පරිමාව කිව්වේ. ඝනකයක ඝනකාභයක වගේ නම් දිග පළල උස ගුණ කරලා හොයන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් කතා කරන්න හදන්නේ සිලින්ඩරේ කොහොමද පරිමාව බලන්නේ සහ ප්‍රිස්මයේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ කොහොමද පරිමාව බලන්නේ කියලා. ලීසි වැඩකින් මම ආරම්භය ගන්නවා. හොඳට අහගන්නකෝ. ඝනකාභයෙන් මම පටන් ගන්නම්කෝ. ඔයාලා දන්න එකනේ. මම ඝනකාභය ගත්තොත් ඝනකාභය කිව්වේ මේ වගේ එකක් නේ. මම ඝනකාභයත් උඩු අතට ගන්නම් මේ විදිහට. ඝනකාභය කිව්වේ මේ වගේ එකක් නේ. ඔයගේ එකක් නේ ඝනකාභයක් කිව්වේ. මේ ඝනකාභයේ දිග පළල උස ගත්තොත් මෙයා දිග නම් මෙයා පළල නම් මෙයා උස නම් දිග පළල උස ඔහොම නම් එන්නේ. right. දිග පළල උස ඔහොම නම් එන්නේ. මේ තුන ගුණ කරලා තමයි මේ ඝනකාභයේ පරිමාව කියන කෙනා හෙව්වේ. දැන් දිග පළල උස ගුණ කරලා ගන්නවා නම් පරිමාව දිග පළල උස ගුණ කරලා ගන්නවා නම් පරිමාව අපි ගුණ කරද්දී දිගයි පළලයි ගුණ කරද්දී අපිට ලැබෙන්නේ මේ දෙන්න ගුණ කරද්දී අපිට ලැබෙන්නේ මෙන්න මේ කොටස වර්ගඵලය නේද මේ ඇත්තටම ලැබුණේ. පතුලේ වර්ගඵලය තමයි ලැබුණේ දිගයි පළලයි ගුණ කරද්දී. ඇත්ත කතාව මේ ඝනකාභයේ පරිමාව හොයද්දී කිව්වේ දිග පළල සහ උස කියන ඒවා ගුණ කරලා. මේ දිග පළල ගුණ කරද්දී අපිට ලැබුණේ දිගයි පළලයි ගුණ කරාම අපිට ලැබුණේ දිගවරක් පළල විදිහට ලැබුණේ මොකක්ද? පතුලේ වර්ගඵලය. ඔන්න කතාවට සෙට් වෙනවා. පතුලේ වර්ගඵලය. මෙයා ගුණ වෙන්න ඕනේ යාගේ උසෙන්. එතකොටයි ඇත්තටම ඝනකාභයේ පරිමාව ඇවිල්ලා තියෙන්නේ. මේ ඝනකාභය සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. ඝනකාභය සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. හරිනේ කතාව. දැන් මම වර්ගඵලය උගන්වද්දී ඉගෙනුවා හොඳට අහගන්න වර්ගඵලය උගන්වද්දී ඉගෙනුවා මේ ඝනකාභයයි ප්‍රිස්මයයි අතර තියෙන පොඩි සම්බන්ධතාවය. ඔයාලට මම ඉගෙනුවා ඝනකාභයයි ප්‍රිස්මයයි අතර තියෙන සම්බන්ධතාවය. ඝනකාභයේ දෙපැත්තට ඝනකාභයකුත් මම පෙන්නන්නම්. මෙන්න ඝනකාභයක් මෙහෙම ගත්තොත් දෙපැත්තට. දැන් ඝනකාභය උසටනේ ගත්තේ මෙහෙමනේ ගත්තේ මම. ඝනකාභය මෙහෙම ගත්තාම පතුල විදිහට ආවේ මෙයාගේ මේක. පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරා. ඔහොම සිද්ධියක් නෙමෙයි. දැන් මෙයාගේ හරස්කඩක් ගත්තොත් හරහට කැපුමක් ගත්තොත් මේ අතර තියන්න පුළුවන් මෙයා උඩක් නැහැ. හරහට කැපුමක් ගත්තොත් ඒත් මේ වගේ පෘෂ්ඨයක්මයි ලැබෙන්නේ. ඒ කිව්ව දේ හොඳට තේරුම් ගන්න. හැම පැත්තම ඍජු කෝණාශ්‍ර වලින් සෙට් උනේ ප්‍රිස්ම ආකාරයක් තමයි මේක ගත්තේ. ඒකයි පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරේ. දරුවෝ මේකෙත් එහෙමමයි වෙන්නේ. ප්‍රිස්මේත් ඔය සීන් එකමයි වෙන්නේ. පතුල කියලා මේ ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක් ගන්න ඕනේ හැබැයි පතුල කියලා. නැත්නම් හරස්කඩක් කියලා ගන්න ඕනේ. පතුල හරි හරස්කඩක් හරි හරස්කඩ වර්ගඵලය. ඒක අරන් මේ උසෙන් නැත්නම් දිගෙන් ගුණ කරා නම් වැඩේ හරි. ඔය විදිහමයි මේ සිලින්ඩරයත් හොඳට අවබෝධ කරගත්තොත් මේක වගේම නේද ඝනකාභය වගේමනේ. දැන් ඉඩ බලන්න ඉඩනේ බලන්න. පතුලේ වර්ගඵලය. ආ කියන්නේ වෘත්තයක වර්ගඵලය බලලා මෙයා උසෙන් ගුණ කරා නම් වැඩේ හරියනවා. මේ සිද්ධියමයි මේ වගේ ප්‍රිස්ම ආකාරයේ මේ විදිහට තියෙන ප්‍රිස්ම වගේ මේ ඔක්කොම ප්‍රිස්ම වගේ. මේ විදිහට තියෙන ඕන එකක වර්ගඵලය පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරාම අපිට පරිමාව ලබා ගන්න පුළුවන්. ඔන්න ඕකයි කතාව. පළවෙනියටම ඝනකාභය කියලා නිකම් පැන්සලෙන් ගාගන්න මේ ටික. පතුලේ වර්ගඵලය කියන එක මේකත් පෙන්නන්න. පැන්සලෙන්ම දාලා පෙන්නන්න. පැන්සලෙන් දාගන්න මේ ටික. පැන්සලෙන් දාගන්න මේ සියල්ල පැන්සලෙන් දාගන්න. ඝනකාභය කියලා දාලා මේ ටික පැන්සලෙන් දාගන්න. මොකද පාඩමට අදාළ නැහැ.
හැබැයි මේක හැදෙන්නේ කොහොමද කියලා මතක තියෙන්න ඕනේ. කටපාඩම් තීරයට මම කියවනේ මුලින් ධම්ම සෙට් වෙන්න එපා කියලා. ඒ නිසා පරිමාව හොයන්නේ කොහොමද කියලා දැනන් ඉන්න ඕනේ. ඔන්න හොයන විදිහ තමයි මේ කියලා දෙන්නේ. right. මේක පැන්සලෙන් ලියාගෙන ඉවර වෙලා ලියන්න මාතෘකාව සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරේ දැන් සිලින්ඩරේ කියලා කතා කරන්නේ ඍජු වෘත්ත සිලින්ඩර ගැන විතරයි. ආය හැලි ලියන්න ඕනේ. ලියන්න සිලින්ඩරේ පරිමාව. සිලින්ඩරේ පරිමාව ගන්න ය. හරි. right. අපි සිලින්ඩරයක් ගමු මුලින්. එන්න දරුවෝ මම සිලින්ඩරයක් ගන්නවා. මම සිලින්ඩරයක් ගන්නවා. එන්න මගේ සිලින්ඩරේ. එන්න සිලින්ඩරේ. මේ සිලින්ඩරේ අපි ඉස්සෙල්ලත් ලකුණු කරානේ මේ විදිහටම ලකුණු කරමු. ඔන්න අරයක් ඉන්නවා. මෙන්න උසක් තියෙනවා. සිලින්ඩරේට අරයක් තියෙනවා උසක් තියෙනවා. සිලින්ඩරේ වර්ගඵලය ගන්න එහෙනම් ඉස්සෙල්ලා විදිහටමයි පතුලේ වර්ගඵලය ගන්න ඉස්සෙල්ලා විදිහටමයි පරිමාව හොයන ක්‍රමය ලියලින්කෝ. පරිමාව සමානයි දැන් අපි ඉගෙන ගත්තා පතුලේ වර්ගඵලය ගුණ වෙන්න ඕනේ. පතුලේ වර්ගඵලය ගුණ වෙන්න ඕනේ යගේ උසේ. මොකනේ ක්‍රමය? පතුලේ වර්ගඵලය කියන්නේ පතුල කියන්නේ වෘත්තයක්. මෙන්න පතුල. මේක තමයි පතුල. right. පතුලේ වර්ගඵලය කියලා කියන්නේ වෘත්තයක්. එහෙනම් පතුලේ වර්ගඵලය මේක වෘත්තයේ වර්ගඵලය තමයි මෙතන තියෙන්නේ. වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය කියලා කියන්නේ වෘත්තයක වර්ගඵලය හෙව්වේ φr වර්ගයෙන්. එහෙනම් සූත්‍රය φr වර්ගය. එයා උසෙන් ගුණ වෙන්න ඕනේ. එයා උසෙන් ගුණ වෙනවා කියන්නේ h කින් ගුණ වෙන්න ඕනේ. එහෙනම් පරිමාවට සූත්‍රයක් හදාගත්ත හැකි. පරිමාවට වොලියුම් කියන නිසා v කියලායි පාවිච්චි කරන්නේ. v සමානයි අපිට ගන්න පුළුවන් φr වර්ග h කියලා. φr වර්ග h v සමානයි φr වර්ග h කියන සූත්‍රයෙන් මේක ගන්න පුළුවන්. දැන් ඉන්න ඕනේ මොනවද මේක ගන්න? මේ තියෙන සිලින්ඩරයේ අරය. ඔන්න සිලින්ඩරයේ අරය දැනන් ඉන්න ඕනේ. උස දැනන් ඉන්න ඕනේ. උසයි අරයයි දන්නවනම් පරිමාව ගේමක් නැතුව φr වර්ග h කියන සූත්‍රය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. ඔළුවේ හැම වෙලේම තියාගන්න අරය දීලා තියෙන්න ඕනේ, උස දීලා තියෙන්න ඕනේ. හරිනේ කතාව. තව විශේෂ අවස්ථාවක් අරය දෙන්නේ නැතුව අරය දුන්නොත් තමයි මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. අරය දෙන්නේ නැතුව පතුලේ වර්ගඵලය ඩිරෙක්ට් දුන්නොත් මෙතනට පතුලේ වර්ගඵලය ආදේශ කරලා ඒක සිලින්ඩරයේ උසෙන් ගුණ කරලා පරිමාව ගන්න පුළුවන්කම තියෙනවා. right. රූපයක් දාගන්න පැහැදිලිව ලකුණු කරගන්න. මේකටම දරුවෝ මේක දැන් පතුල හින්දා මෙහෙම කියනවා වගේම මේකට හරස්කඩක් කියලා කියන්නත් පුළුවන්. මොකද හරහට කැපුවාමත් ඕකනේ වෙන්නේ. ඒ නිසා පතුලේ වර්ගඵලය කියන වචනයටම පාවිච්චි කරන තව නමක් තමයි හරස්කඩ වර්ගඵලය. මොකද ගානක් ඇතුලේ කරන්ට් එක ගියා. චුට්ටක් ඉඳලා